ආයුබෝවන් අදත් මේ මමද සුපුරුදු අපේ වැඩසටහන ආරම්භ කරන්නට සියල්ල සූදානම්. අද අපේ චරිතය බොහොම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා රංගන ශිල්පී වොලිබෝල් ක්‍රීඩක සමිත සුගීශ්වර. ආයුබෝවන්. ආයුබෝවන් චරි. මගේ පළවෙනි ප්‍රශ්නය ශිෂ්‍යත්වයේ කියලා විභාගයක් තිබුණ නැත්නම් ජීවිතේ මේ යන විදිහ වෙනස් වෙයිද මොකක් වෙයිද? ඔය අනිවාර්යෙන් වෙනස් වෙයි. ඒ කියන්නේ මේ දැන් මගේ දරුවෝනේ මේ ශිෂ්‍යත්වයට පාඩම් කරන්නේ. දැන් මම කියන්නේ 86 87 කාලේ මම ශිෂ්‍යත්වයේ ලියනකොට අපිට පිළිහුඩුවා, රාජාලියා, එතකොට අක්කපාන කොලේ ඕවා ගැන පාඩම් කරන්න දෙයක් තිබුණේ නැහැ. මොකද මම ඉගෙන ගත්තේ මම හැදුනේ වැඩිනේ ගම්පහ දිස්ත්‍රික්කයේ කිරින්දිවැල වතුරුගම කන්නිමහර කියන ග්‍රාමයේ. එතකොට ඔබ දන්නවා කේ ජයතිලක මහත්මයා, මහගම සේකර මහත්මයාගේ තුම්මං හන්දිය චරිත තුන මේ හැම එකකටම පාදක වෙන්නේ මේ කන්නිමහර වතුරුගම. අතිශය ශාස්ත්‍රීය කෘෂි ප්‍රජාවක් ඉන්න පළාතක්. ඉතින් එහෙ ශිෂ්‍යත්වයේ කියන එක කඩයිමක් විදිහට අපේ ගම්වල එහෙම ගණන් ගන්නේ නැති කාලෙක මමත් අහම්බෙන් තමයි ශිෂ්‍යත්වයට. එකම දේ උනේ චරිත මල්ලි දැන් මම අර කලින් කියපු දේ ඒක දැන් විභාගයක් විදිහට අපිට ඉගෙන අපිත් අර බැත්තේ කමතේ එහෙම කටයුතු කරපු කට්ටිය අපේ මගේ සීයලා පාරම්පරික ගොවියෝ. ඉතින් එතකොට ඒගොල්ලන් එක්ක මගේ මුල් පාසලේ පළවෙනි වසර කීපේ ගත වෙන්නේ මේ ඔය ලඳු බඩවැටි ඕවත් එක්ක දිය කඩිති ඕවිටි වල. ඉතින් එතකොට මම ඇත්තටම ශිෂ්‍යත්වය පාස් නොවෙන්න සමත් නොවෙන්න බොහෝ දුරට අර ග්‍රාම්‍ය පරිසරය ඇතුළෙම යම්කිසි චරිතයක් බවට පත් වෙයි. හැබැයි මට තාමත් නිශ්චිත නෑ ඒ මොකක්ද චරිතය කියන එක. හැබැයි පළාත ගම්පහ නිසා සහ මගේ වැඩි නැඹුරුවක් තිබුණේ ක්‍රීඩාවට නිසා සමහරක් විට වොලිබෝල් ක්ෂේත්‍රයේ දිගටම ඉන්න තිබුණා කියන එකයි මගේ අදහස. ගමේම මොකද එහෙ හරි ජනප්‍රියයි. ඔබ ගිහින් තියෙනවා නම් රදාවාන තුම්මං හන්දියේ තියෙන හොඳ ලස්සන වොලිබෝල් ක්‍රීඩා පිටියක්. එතන මහගමසේකර සමරුවත් එක්කම එතන තියෙන වොලිබෝල් ක්‍රීඩා පිටියක්. ගෝල්ඩන් බර්ඩ්ස් කියන ක්‍රීඩා කණ්ඩායම අදටත් තාමත්ම හොඳ ජාතික මට්ටමේ ක්‍රීඩකයෝ බිහි කරන ක්‍රීඩා සමාජයක්. එතකොට එතන මම ක්‍රීඩා කරමින් ගමේ යම් කිසි දෙයක් කරන්න තිබුණා. හැබැයි ඇත්තටම ඔබ ඇහුවාගේ මට නිශ්චිත නැහැ ශිෂ්‍යත්වයේ සමත් නොවුණා නම් මොකක් වෙයිද කියන එක ගැන. කලාවට එයිද නැත්නම් මේ වගේ ඇකඩමික් පැත්තෙන් ඒ අධ්‍යයන පැත්තට එහෙම යයිද ඒක නිශ්චිත නැහැ. හැබැයි ශිෂ්‍යත්වය කියන එකත් නැවතත් මගේ ජීවිතේ මේ එහෙම අමාරුවෙන් පැනපු කඩයිමක් නම් නෙමෙයි. දැන් මේ කොළඹ ඇකඩමිය ගැන කතා කරන්න ඕනේ. ඊට කලින් දැන් මේ වොලිබෝල් කෑල්ල ආපු නිසා දැන් රංගන ශිල්පියෙක් විදිහට අඳුනගන්නේ පළමු උපාධිය අපරාධ විද්‍යාව විශෝධනය කියන විශේෂ ක්ෂේත්‍රය අද වෙනකොට නියැලෙන්නේ. දැන් මේ කාරණාත් එක්ක මේ අපේ වැඩේට බොහොම ලස්සන පොඩි ගැළපීම් ටිකක් එනවා. එතකොට මේ වොලිබෝල් ක්‍රීඩකයාට අද උදා වෙලා තියෙන ඛේදනීය ඉරණම මොන වගේද? දැන් නම් බිරිඳ දරුවෝ එහෙම hina වෙනවා. මේ බෝල් එකට ගහන කොටත් hina වෙනවා. ඒ කියන්නේ අතිශය ආධුනිකයි දැන් මම වොලිබෝල් ක්‍රීඩාවට. මේ ඒ කියන්නේ ඒක අර සතත අභ්‍යාසය කියන එක අතිශය වැදගත් මොන ක්‍රීඩාවක වුණත්. ඉතින් එතකොට දැන් පාසලේ අත්පන්දු කණ්ඩායමේ නායකයා විදියට දිගටම ඒ ක්‍රීඩාවේ නියැලලා ඊට පස්සේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇවිල්ලත් ඒ වසර 4ෙම ක්‍රීඩා කරමින් අත්පන්දු කණ්ඩායමේ නායකයා විදිහට ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා වර්ණ ලබා ගනිමින් මේ ක්‍රීඩාවේ නියැලෙනවා. නමුත් අහම්බෙන් අපි ඉදිරියේදී එතෙන්ට චරිත මල්ලි මාව ගෙනෙයි. ඒ නාට්‍ය කලාවට අවතීර්ණ වීමත් එක්කම ඒ අත්පන්දුව පැත්තකින් තියලා මේ විදුලි ආලෝකවලට මගේ ඇස් පුරුදු කරගන්න මම පුරුදු වුණා. මේ ඒක තමයි මේ අද වෙලා තියෙන්නේ වොලිබෝල් ක්‍රීඩකයාට. දැන් අද නම් හරි ආධුනික මට්ටමේ ක්‍රීඩකයෙක් විදිහට තමයි මම ක්‍රීඩා කරනවා ඇත්තේ. දැන් ක්‍රීඩා කරන්න ගියත් සමහරක් වෙලාවට උත්සාහ දරනවා අපේ පරණ ක්‍රීඩකයෝ එකතු වෙලා අවුරුද්දකට සැරයක් ක්‍රීඩා කරනවා. එතකොට මටම හිතෙනවා මමද මේ සෙල්ලම් කරන්න කියන තරමටම ක්‍රීඩාව මගෙන් ඈතයි දැන් මේ වෙනකොට. ඒ කොහොම වුණත් ඉතින් මගේ ජීවිතේ දැන් දෙවෙනි අර්ධය වේදිකාවත් එක්ක ගත වෙනවා සේම මගේ ජීවිතේ පළමු අර්ධය අත්පන්දුවත් එක්ක තමයි ගත වෙන්නේ. අර හිටපු යාළුවෝ දැන් ඒ යාළුවෝ මොන වගේ තත්ත්වයකද ඉන්නේ? ගමේ වොලිබෝල් ගහපු කට්ටිය. ගමේ වොලිබෝල් ගහපු කට්ටිය නම් ඇත්තටම
හරි කියන්නේ මගේ ගෞරවය ඒගොල්ලන්ට පිරිනමන්නම ඕනේ. ඒගොල්ලෝ තාමත් මේ තියෙන හැම බාධකයක්ම මැද්දේ කුඹුරු කොටාගෙන කුඹුරු ටික වැඩ කරගෙන ඒ ගමේ ක්‍රීඩා කරපු කට්ටිය විදුලි බල මණ්ඩලයේ වැඩ කරන අය ඉන්නවා. එතකොට තැපැල් දෙපාර්තමේන්තුවේ ඒ තැපැල් කාර්යාලයේ කටයුතු කරන අය ඉන්නවා. එහෙම ඒ ගමේ ක්‍රීඩා කරපු කට්ටිය අදටත් ගමේ යම් යම් වෘත්තීන්හි නියැලෙමින් හවසට වොලිබෝල් පිටියට එනවා. අලුත් අපි එදා ගැහුවා වගේ පන්දු වලට මේ බිම ඉඳලා පොල් ගහක් විතර උඩට උඩ යන්න බෝලෙට ගහන දරුවෝ දැන් ඉන්නවා දැක්කම බලා ඉන්න ආසයි. ඉතින් ඒ අය දිහා බලාගෙන අපේ ඒ සමෘද්ධිමත් ක්‍රීඩා විභූතිමත් කාලය ගැන සතුටු වෙන නැවතත් ඒ අතීත කාමයෙන් උද්දාමයටපත් වෙන මගේ යාළුවෝ ඉන්නවා. හවසට ගිහිල්ලා උද්දාමයෙන් ඒ ක්‍රීඩකයෝ දිහා බලාගෙන සතුටු වෙන මගේ යාළුවෝ ගම්වල තාමත් ඉන්නවා. පාසලේ ක්‍රීඩකයෝ ගත්තොත් එහෙම වුන් හුඟ දෙනෙක් ඒ වර්ණලාභී ක්‍රීඩකයෝ හුඟ දෙනෙක් අද මේ ත්‍රිවිධ හමුදාවේ ඉහළ නිලධාරීන් ඔවුන් ඇත්තටම ඒ අත්පන්දු ක්‍රීඩා කළා ඉතා හොඳට ඒ වර්ණ දිනාගෙන අද ගුවන් හමුදාවේ අද ඒ ක්‍රීඩා කරන්නේ ඇත්තටම ඊට පස්සේ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා කරපු අයත් සමහර අය ක්‍රීඩාවෙන් නැහැ. අය හුඟක් අය පෞද්ගලික ආයතනවල විදායක මට්ටමේ වෘත්තීන් වල නියැලෙනවා. ඉතින් ඒ අය අපි අවුරුද්දකට සැරයක් විතර විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා කණ්ඩායමේ අපේ අත්පන්දු එකට සමකාලීනව ක්‍රීඩා කරපු කට්ටිය නම් අපි හම්බ වෙලා ඒ දැන් වර්තමානයේ ඉන්න ක්‍රීඩකයෙක් එක්ක යම් උත්සාහයක් දරනවා චරිත මේ අපිට ගැලපෙන්න පුළුවන්ද කියලා බලන්න. මොකද අලුත් අයටත් පොඩ්ඩක් ඒක යම් ආකාරයක අභිප්‍රේරණයක් වෙන නිසා. ඉතින් එහෙම ඒ මිතුරෝ හම්බෙන අවස්ථා තියෙන ඒනට ගමේ ක්‍රීඩා කරපු මගේ යාළුවෝ නම් හම්බ වෙන්නෙම නැති තරම්. මොකද ගම දුරස් වෙලා තියෙන නිසා මටත් මේ වෙනකොට. අද අපේ ගීත ලයිස්තුව යුග ගීත 8ක් ගීත තෝරන්න කලින් අහන්නේ ඇයි යුග ගීත තේරුවේ? චරිත් මම හිතනවා තනියම පුද්ගලයෙකුට ගායිකාවකගේ ගීතයක් රස විඳීමේදී පිරිමි තැනැත්තෙකුට මම කියන්නකෝ මට හරි දැනෙන දේ තමයි මට ඒක හරි සමීපයි. නමුත් කාන්තාවකට ඒක ඒ තරම්ම සමීපද? පිරිමි ගායකයෙක් ගීයක් ගායනකොට කාන්තාවකට ඒ ගීතේ සමීප වෙන ප්‍රමාණය තියෙනවා. නම් පිරිමියෙකුට නමුත් මං කියන්නේ ස්ත්‍රී පුරුෂ යුග ගායනයක ලැබෙන තෘප්තිය වැඩි කියන එකයි මගේ අදහස. ඒ කියන්නේ මාවත් නියෝජනය වෙනවා මම කැමති මම දකින්න කැමති මම මවා ගන්න කැමති අයත් ඒ ගීතය තුළම ඉන්නවා කියන එක මට දැනෙනවා. ඒ කියන්නේ මගේ ආත්මීය ප්‍රකාශනයක් විදිහටම ගීතයක් යනවට වඩා මම මගෙත් එක්ක දැන් මේක මගේ ජීවිතය බෙදා හදා ගන්න අනිත් අයත් මේ ගීතය තුළ නියෝජනය වෙන්න නම් මගේ බිරිඳ මගේ දරුවෝ මගේ මම කැමති අය මේ අය නියෝජනය වෙන්න නම් මම හිතනවා චරිත් මේ යුග ගීය මට ඒකට ලොකු අවකාශයක් සලසලා දෙනවා කියලා. සහ මේ අපේ මේ හුඟක් යුග ගීත මම අද ඔබගේ දැනුම් දීම් පරිදි තෝරගත්ත යුග ගීත බොහෝමයක් අපිට හීනෙන් වගේ ඇහෙන ගීත. අපි පොඩි කාලේ මේ ගුවන්විදුලියේ විතරයි තිබුණේ කිරින්දල. ඒ ඇහිච්ච ගීත මට හීනෙන් වගේ තාමත් ඇහෙන ගීත. ඒ වගේ හීනෙන් ඇහෙන ගීතයක් පෙම්සිරිලාලේ අපි සම්බන්ධ කරගමු. මට විනාඩියක් දෙන්න මේක මගේ ප්‍රේමයේ කූට ප්‍රාප්තිය විදිහට මම හඳුන්වන්න කැමතියි. මොකද අවුරුදු 6ක් ප්‍රේම කරලා මම මගේ බිරිඳ උපුලි. එතකොට ඇය විවාහපත් වෙන්නේ ඇය දැන් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරිය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපුලි ප්‍රබුද්ධිකා. එතකොට මට මේ ගීතය ඇහෙන හැම වාරයකම දැනෙන දේ තමයි මේක මේ මගේ ප්‍රේමයේ කූට ප්‍රාප්තිය. ඒ කියන්නේ අපි දෙන්න විවාහපත් වෙලා මට කියන්න බැරුණා අපි පාසල යන කාලේ සංගීත කණ්ඩායමක් කරනවා. මට ඉතා හොඳට ඩ්‍රම්ස් වාදනය කරන්න පුළුවන්. ඒතකොට මේ සංගීත කණ්ඩායම අපි විශ්වවිද්‍යාලය යනකොට ආදායම් මාර්ගයක් නැති නිසා ඔය සංගීත කණ්ඩායම තමයි මගේ ආදායම් මාර්ගය වෙන්නේ. එතෙන්දී අපේ සංගීත කණ්ඩායමේ දා අපි දෙන්නට යුග ගීයකට ආරාධනා කරනවා. මගේ සංගීත කණ්ඩායමේ එතෙන්දී මම ගායනා කරපු ගීතේ තමයි මායි උපුලි කියපු ගීතේ තමයි පෙම්සිල්රාරේ ගීතේ දයාරන්දන රණතුංග අමරරණතුංග ගායනා කරන ගීතය. මේ ගීතේට මම හැමතිස්සෙම මට හැම සැරයක් ගානේ මට දැනෙන දේ තමයි මගේ ඒ ප්‍රේමයේ මගේ ඒ තියෙන හැම දෙයකම කූට ප්‍රාප්තිය විදිහට මම දකින්න මට දැනෙන ගීතයක් විදිහට දැනෙන ගීතේ විදිහට මම හඳුන්වලා දෙන්න කැමතියි මේ ගීතය. කිසිදා කිසිවෙකුට නොකියූ මගේ කතාව මේ මමද
අද අපේ කතාබහ සමිත සුගීශ්වර ඔබ මේ අසහාය ප්‍රවීණ රංගදරයා මං එහෙම කියන්නම් බොහොම දක්ෂ ඔහුගේ ඒ රංගන ප්‍රතිභාවයන් ඔහු බොහොම හොඳින් මේ වෙනකොටත් රටට නිරූපණය කරලා තිනවා රූපණය කරලා තිනවා දැන් මේ ඇහුව සින්දුවා ඒ ගීතයේදී පොඩි පූර්විකාවක් දුන්නා කූට ප්‍රාප්තිය කියලා ප්‍රේමේ මගේ ප්‍රශ්නය දැන් කූට ප්‍රාප්තියනේ ඊට එපිටින් ප්‍රේමයන් තිබෙනවද නැත්තම් මේ අපි තුමුද සමහරලාට අපි බලාපොරොත්තු වෙන කෙනාම අපිට කැමති වෙන්නේ නැහැ. ඒක පාර්ශවයේව උනත් තියෙන්න පුළුවන්. ඔව්. ඔව්. නෑ ඔබ හරි. ඒ කියන්නේ මේ දැන් අද මම පියෙක් විදියට දරුවෝ දෙදෙනෙක්ගේ යම් යම් ඔබ විසින් අසන ප්‍රශ්නවලදී වංගු සහිතව පිළිතුරු දෙන්න සිද්ධ වෙනවා සමහර තැන්වල. ඔව් ඇත්ත මේක මේ මගේ මේ කූට ප්‍රාප්තිය වෙන්නේ අර විදුලි බුබුලු 999ක් ගහලා ගියාට පස්සේ දැල්ලුණු 1000 තමයි මේ මම මේ කියන කූට ප්‍රාප්තිය. ඊට කලින් ඒ නිමි දැල්වි නිවි ගිය විදුලි බුබුලු ඉතා විශාල සංඛ්‍යාවක් ජීවිතේ තියෙනවා සහ ඒක පාර්ශවීය ප්‍රේමයන් අතිශය තියෙනවා. විශේෂයෙන්ම කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබද්දී ඒක හරි අවාසනාවන්ත තත්ත්වයක්. දැන් කොළඹ ගැහැණු ළමයි රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යෙක් කිව්වහම කැමති තරමටම අකමැති පිරිසකුත් ඉන්නවා. ඒක අවාසනාවන්තත්. දැන් මොකද ඒගොල්ලෝ හිතනවා මේ කොළඹ රාජකීය විද්‍යාලයේ කිව්වම ඔක්කොම නිකන් සොසේජස් කන බේකන් කන ඉංග්‍රීසි පන්නේටම කතා කරන කෙනෙක් කියලා. හැබැයි ඒගොල්ලන්ට ගිලිහිලා යනවා අර කිරිඳිවැල කන්නිමහර ප්‍රත්‍යන්ත ග්‍රාමයෙන් එන හරක් පස්සේ දූපු අර පිදුරු ගොඩේ නටපු ගැටයොත් ඉන්නවා මෙතන. ඉතින් ඒ නිසා එහෙම දෙයක් වෙනවා. අනිත් පැත්තෙන් ඒ මැජික් එකට අහුගෙන අපි වගේ කට්ටියකුත් ඉන්නවා. අපි කොහොමත් යම්කිසි චකිතයකින් තමයි සමාජය අවලෝකනය කරන්නේ. එතකොට අපි අවට කොච්චර බාලිකා පාසල් තිබුණත් ලේඩීස් කොලෙජ් තියෙනවා, සෙන්ට් බිජට් කන්වෙන්ට් එක තියෙනවා, මේ පැත්තෙන් සිරිමාව එක තියෙනවා. හැම පැත්තෙම අපි නිකන් වට කරගෙන ඉන්නේ. අඩි 5ක් 6ක් මේ පැත්තට යනකොට ඩීස් එක පහුවල දෙයි බාලිකායක ඉන්නවා. එතකොට අපි මේ හරි උද්දාමෙන් ඒ මට මතකයි ඉතින් අපි ඔය කියන කාලවකවානුවේ අපි ඉතින් හරි ආඩම්බරෙන් පාරට බැස්සට අපි තුළම නැවතත් ආයි මාවැනි ගමින් ආපු අයට තියෙන ගැටලුව තමයි ඔය මේ හර්ම කරන්න වෙන මාධ්‍යයන් ඉංග්‍රීසි වේවා තාක්ෂණීය වේවා ඒවා එක එදත් එකයි අදත් එකයි ඒකේ ලොකු පරතරයක් මන් දකින්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක එක පැත්තකින් පාසල දිහා මම ඉගෙනගත්ත පාසල දිහා මම කියන්නේ මේක නියතියක් නියමයක් නෙමෙයි සමාජ සම්මුතික යම් තත්ත්වයක්. රාජකීය විද්‍යාලයේ කිව්වම පිටය බැලුවෙත් ටිකක් අපි දිහා පොඩ්ඩක් ලොකු මට්ටමින් මේගොල්ලෝ මේ ෂෝ එකට වගේ ඉන්න කට්ටිය අපිත් බැලුවේ පොඩ්ඩක් අපි වගේ බැලුවෙත් ටිකක් අපිට අවලෝකනය කරගන්න අමාරු පරිසරයක අපසරියක පතිතයකට අපි මේ පතිත වෙලා තියෙන වගේ තත්ත්වයක්. ওই දෙක නිසාම මොකක් හරි හේතුවක් නිසා අපි පාසල් කාලේ නම් දරපු උත්සාහයන් සියල්ලක්ම ව්‍යර්ථ වෙලා ගියා මිස සාර්ථක නුන්නේ නැහැ. ඒවා හුදෙක් අර ඔබ කියන මේ මට මතකයි බස් එක යනකොට එහෙම අල්ලේ ලියාගෙන බස් එක යන ගමන් පෙන්නනවා ඉතින් මේ ලියලා එක වදන්. ඊළඟට ඒවා බැලුවට පෙනුනට මේ පිස්සෙක් කියලා හිතුවදවත් අදටත් දන්නේ නැහැ. ඒගොල්ලෝ ඊළඟට පිටිපස්සේ දොරෙන් නගින එකක් නවත්තලා ඉස්සරහ දොරෙන් නැගලා ඉස්සරහින් දොරෙන් බැහැලා යන තත්ත්වයන් තමයි තිබුණේ. ඉතින් ඊට පස්සේ හැබැයි උසස් පෙළ කරලා විශ්වවිද්‍යාලයේ යනකම් ඒ අතර කාලේදී ප්‍රේම සම්බන්ධතා තිබුණා. ඇත්තට මේක මගේ බිරිඳත් දන්නවා. ඉතින් ඒවා අර ඔබ කියන කූට ප්‍රාප්තිය දක්වා යන්නේ නැහැ. ඉතින් ඒක මොකක් හරි ඇත්තටම මේ කාලේ අපි හුඟක් දුරට ආදරේ ප්‍රේමය කියලා දකින්නේ අද මේ දකින ඒ කූට ප්‍රාප්තිය මොබ්බට අපි දකින දේමද කියන එක නැවතත් මේ ආවර්ජනය කරලා බැලුවොත් ඒ දෙක අතර යම් පරතරයන් තියෙනවා. එදා අපි සමහරක් විට මේ හැඟීමම තමයි ඒ මූලික උනේ. ඉතින් ඒක නිසා වෙන්නත් ඇති ඒ නොගැලපීම නිසා ඒවා බොහොම කෙටි කාලයකට විතරක් සීමා වෙච්ච සම්බන්ධතාව බවට පත් වුණා. ඊට පස්සේ අහම්බෙන් උසස් පෙළ කරලා විශ්වවිද්‍යාලයට යන්න ඉන්න අතර වාරයේදී මා නෙත ගැටුණු පෙම්වතිය තමයි වසර 6ක් යනකම් ඒ පෙම් කරලා අද මගේ බිරිඳ වශයෙන් දරුවෝ දෙන්නෙක්ගේ මවක් වශයෙන් දැන් මේ ජීවිතේ ඉතිරි අර්ධය මාත් සමග හබල් ගාමින් යන්නේ. ඔතෙන්ට පොඩි බිරිඳ ආදරේ කතා කරපු නිසා දැන් අපි කියනවනේ මේ නොගැලපෙනව නම් ගලපගෙන යන්න ඕනේ කියලා. ඔය වැඩේ හැමදාටම කරන්න පුළුවන්. ඒක තමයි. ඒක හරි ඇයි අපි එහෙම කරන්නේ කියන ගැටලුව තියෙනවා.
ඉතින් ඕක අපි ඉතින් ඒ මට්ටමට තාම අපේ රට ඇවිල්ලා නැති නිසා අපිට කොහොම හරි ඕක ගලපගෙන යන්න වෙනවා. නමුත් අපි බටහිර රටවල් වල නම් දකිනවා ඊටාමත්ම පැහැදිලිව එහෙම අමාරුවෙන් ගලපගෙන බොහෝම දුක් විඳගෙන එහෙම යන්න ඕනද කියන එක මමත් හිතන දෙයක්. ඒක පූර්ව කටයුත්තක්. අර ඔබම කතා කරන කූට ප්‍රාප්තියට පූර්ව කටයුත්තක්. ඒ නිශ්චිත වශයෙන්ම ගැළපීම පිළිබඳව මං කියන්නේ මේ පොරොන්දම් මේ නැකත් ජ්‍යොතිෂ නෙමෙයි. දෙන්නට දෙන්නාගේ ගැළපීමේ ප්‍රතිශතයේ සම්භාවිතාවයේ අගය කොච්චර මට්ටමක තියෙනවද කියන එක බලෙන් වද්ද ගන්න නැතුව වදින ප්‍රමාණය ගලප ගන්න තක්සේරුකරණය කරන්න අපි කාටත් පුළුවන්. ඉතින් ඒක මං කියන්නේ කසාද බැඳලා ලිවිං ටුගෙදර් වගේ තත්යකට ගිහිල්ලාම ඕනේ නැහැ. ඒක මේව කරගන්න. එක වහලක් යට ඉඳලා අපි ගැළපෙනවද කියලා බලලා කසාද බඳින එක ද්විතීකව කරමුයි කියන තරම් විවෘත වෙන්නත් බෑ අපිට. බටහිර ඒ දොරවල් අපිට අරගන්න බෑ තාම. ඒ කොහොම වුණත් මට හිතෙනවා අපේ මේ සමාජ සංස්කෘතික මේ වපසරිය ඇතුලේ ගැළපෙන ප්‍රතිශතය තක්සේරුකරණය කර ගැනීමේ හැකියාව අපි කාටත් තියෙනවා කියලා. දයාරත්න පෙරේරා යමුනා විනෝදිනී සුසංයෝගයේ තමයි මීළඟට ගීතයක් බවට පත් වෙන්නේ. ඔය ඈත හිනේන තාරකාවේ සහන් එළියෙන් මග අසාගෙන. ඉතින් මට මේක හැමතිස්සෙම හිතෙනවා මේ හරි අහිංසක පෙම්වතුන් යුවලකගේ ප්‍රාර්ථනයක් විදියට. ඒක මැද තියෙන එක වාක්‍යයක් තියෙනවා. චරිත මම ඒකට හරි කැමතියි. ඇයි දන්නේ නැහැ මම මට තාමත් ඇහෙන්නේ මේ 80 ගණන් වල මේ ඇහිච්ච මේ රේඩියෝ එකෙන් ඇහිච්ච සින්දු මේවා. ඔබලාගේ මේ FM නාලිකා වලින් මං කියන්නේ ඇහෙන ඒවා වගේ දැන් ගීත ඉස්සර අපිට තිබුණේ සේවය 1යි 2යි ඒවෙන් ඇහිච්ච ගීත. එතෙන්දී එක තැනක් තියෙනවා චරිත මං ඒක විතරක් කියන්න වැඩි වෙලාවක් ගන්න නැතු ඒකේ කියනවා එක තැනක මේ වෙන කවුරුවත් නැති මං තලාවක ඇවිදගෙන යමු නිසංසල යාමේ. මං කියන්නේ දැන් ඒ පෙමුතුණිය වලට වෙන කිසිම බලාපොරොත්තුවක් නැහැ. තියෙන එකම බලාපොරොත්තුව කවුරුවත් නැති මං තලාවක නිසංසල යාමික ඇවිදගෙන යන්න විතරයි බලාපොරොත්තු තියෙන්නේ. ඉතින් ආයි මට හිතෙනවා මේ ඒක කොච්චර අහිංසක ප්‍රාර්ථනයක්ද කියන එක. අපි ගෙවල් හදලා ලොකුවට මෙහෙම වාහන අරගෙන එහෙම එකක් නෙමෙයි. එංගලන්තේ ගිහිල්ලා අපි පදිංචිමු වගේ දේවල් නෙමෙයි. ඒගොල්ලන්ගේ තියෙන එකම අහිංසක ප්‍රාර්ථනාවේ තියෙන්නේ කවුරුවත් නොදකින්න අපි ඔහෙ ඇවිදගෙන යමු කියන කතන්දර. මට ඒක ඇහෙන හැම සැරේකම උන් දෙන්න ගැන හරි පව් කියලා හිතෙනවා. කවුද දන්නේ නැහැ. හැබැයි උන් දෙන්න ගැන මට පව් කියලා හිතෙනවා. මේ මමද සමිත සුගීශ්වර ඔබේ ආදරණීය රංගන ශිල්පියා සමගින් අද දවසේ අපි මේ කතාබහ මේ උසස් පෙළ ගණිතය හැදෑරීම 2000 වේදිකාවට ප්‍රවිෂ්ඨ වීම මේ දෙක කොහොමද සම්බන්ධ කරගන්නේ? ඔය සමහර කාලට තෝරා ගැනීම වල තියෙන ගැටලුව තමයි යෝග. ඒ කියන්නේ දැන් අපි කොළඹ රාජකීය විද්‍යාලයට ආවට පස්සේ දැන් උසස් සාමාන්‍ය පෙළ ඉතාමත්ම හොඳින් සමත් වුණාට පස්සේ අපිට හිතෙනවා මැත්ස් කරොත් තමයි හොඳ, බයෝ කරොත් තමයි හොඳ. ගෙදරින් යම් බලපෑමක් නෑ. ගෙදරින් කවදාකවත් බලපෑමක් තිබුණේ නැහැ චරිත. ඒ වුණාට මට හිතුණා මේ මැත්ස් කරොත් හොඳයි කියන එක සහ මට මේ ගණිතය සම්බන්ධව ලොකු දුර්වලතාවයක් තිබුණේ නැහැ. ඉතින් ඒ වුණාට දැන් මට තීර්ච්ච දේ තමයි එක් කරගෙන යනකොට ඒ කාලේ මම අත්පන්දු කණ්ඩායමේ නායකයා විදිහට ශිෂ්‍ය බට කණ්ඩායමේ කම්පැනි සාජන් මේජර් ඒ කියන්නේ CSM තනතුර දක්වා උසස් වීම ලබනවා. තුන්වෙනි බලයනි වොලිබෝල් කණ්ඩායමේ නායකයා වෙනවා. රාජකීය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් වෙනවා. එතකොට ඔය වගේ දේවල් එක ටිකක් අර විෂයානුබද්ධ කරුණු ටික අමාරු වෙනවා. ඉතින් ඒ නිසා තමයි මට මේ ගණිත විෂයන්ගෙන් මේ කටයුත්ත කරගෙන යන ටික අසීරු බව තේරෙනවා මට චරි. ඒ නිසා මට ඌමනා වෙනවා තවදුරටත් වොලිබෝල්. ඒකට කලාව ගැන හොඩුවාවක්වත් නැහැ. ඔය නවරංගහලේ කොළඹ රාජකීය විද්‍යාලයේ මනමේ සිංහ බාහුවත් මම පාසල් යන කාලේ බැලුවේ නැහැ ඇත්තටම. ඒ කියන්නේ නාට්‍ය ගැන කිසිම මේ පේන මානික මේ චූටි තරුවක්වත් මට පේන්න එලියක් පේන්න තිබුණේ නැහැ. ඉතින් එතකොට මම මගේ ජීවිතයේ ඉතිරියාර්ධයත් අත්පන්දු ක්‍රීඩාව සහ ඒ ආශ්‍රිත කටයුතුත් එක්ක ගත කරන්න ඕන නිසා මම හිතුවා පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුනොත් මට ඒ ක්‍රීඩාව කරගෙන යන්න පුළුවන් කියලා. ඒකට මට තිබුණා සහකාර පොලිස් SI කෙනෙක් විදියට යන්න නම් පොලිස් පරීක්ෂකවරයෙක් විදියට සහකාරය යන්න නම් S3ක් ඕනේ. අවම වශයෙන්. එතකොට S3 විතරයි මට ප්‍රශ්න විදියට ක්‍රීඩා විෂයානුබද්ධ විෂය පරිබාහිර කටයුතු වලට සුදුසුකම් තිබිච්ච නිසා මම බැලුවා දැන් මැත්ස් කරලා වැඩේ යන ගන්නවට වැඩිය හොඳයි ආර්ට්ස් කරලා මේක කොහොම හරි විසඳ ගන්නවා. මේ පැටලුම් ලියා ගන්නවායි කියලා හිතලා මම එකපාරට තීරණය කළා මේ ඒ විදියට කලා විෂය ධාරාවන්ගෙන් උසස් පෙළ විභාගෙට අයදුම්පත් දානවා. මාස 5ක් වැනි කෙටි කාලයක් තිබුණේ මට හොඳට මතකයි. මාර්තු මාසේ 31 ඒ කියන්නේ ගණන් වලින් විභාගෙට පෙනී සිටින්නේ නැහැ. නෑ පළවෙනි පාර ලිව්වා. පළවෙනි පාර ලිව්වා කියන්නේ එක විෂයක් තිබ්බේ භෞතික විද්‍යා විෂය දවසේ
තමයි ශිෂ්‍යබට කඳවුර තිබුණා රන්ටැම්බේ. එතකොට තෝරා ගැනීමක් තිබුණා කරන්න. මට තෝරා ගැනීමක් කියලා එච්චර ලොකු ගැටලුවක් තිබුණේ නැහැ. මගේ තෝරා ගැනීමුනේ කැම්ප් යනවා කියන එක. කැම්ප් යනවා. ඊට පස්සේ කොහොම හරි දැන් මේ විදිහට ඊළඟ අවුරුද්දෙත් මැත්ස් වලින් කරන්න ඉන්න අතරේ තමයි මගේ මේ දෙවෙනි බෙර යොදවන්න ඉද්දි තමයි චරිත් මේ මාර්තු 31 කියන්නේ මාර්තු 31 ද තමයි මට හොඳට මතකයි මම මේ ආයුධම්පත් දාන්නේ කලා විෂයන්ගෙන් අහම්බෙන් තෝරන්නේ විෂයන් ටික සිංහල මේ විදිහටම ටිකක් මුකරි බවක් තිබිච්ච නිසා මට හිතුණා සිංහල මොකක් හරි කරගන්න පුළුවන් S3 නේ ටාගට් එක සිංහල මොන හරි කරන්න පුළුවන් සිංහල වගේම දෙපැත්තටම කතා කරලා වචන හරබ කරන්න පුළුවන් නිසා මට හිතුණා තර්ක ශාස්ත්‍රයත් මොකක් හරි කරගන්න පුළුවන් තර්කනේ විෂය ගැනවත් ගැඹුරක් නැහැ ඊට පස්සේ දහම් පාසල් ගිහිල්ලා තිබුණා දිගටම ඒ නිසා මට හිතුණා ඉතින් ඔය කොහොම කතා කළත් චතුරාර්ය සත්‍යයයි ඔය මේ ෂඩ් ශාස්ත්‍රවරුනි මූලික ධර්ම සංගායනා තුනයි වෛදික යුගයයි ධර්ම සංගායනා ටිකයි ධර්ම මේ එතකොට ධම්මපදයෙන් මූලික කරුණු ටිකනේ ඔය ටික දැන් ඒ වෙනකොට සෑහෙන්න අහු වෙලා තියෙනවා ගැඹුරට යන්න ඉතින් ඒකටත් S එකක් ගන්න පුළුවන් හතරවෙනි විෂය තමයි ගැටලුව හතරවෙනි විෂය මොකක්ද එතකොට විෂයන් හතරනේ චරි හතරවෙනි විෂය කල්පනා කරලා මොකක් හරි කළා කියන්නේ හොයලා බලලා සාමාන්‍ය දැනුමින් ලියන්න පුළුවන් කියලා හිතුණා නාට්‍ය අරංග කලාව. මොකද ඒකේ මේ ආරංචි වුණා මෙහිමයි නාට්‍ය නිෂ්පාදනය කියන එකට තියෙන්නේ ඔය විදුලි ආලෝකයේ දැල්වන හැටි ඔය වගේ දේවල් නේ කියලා මෝඩකම තමයි ඉතින්. එච්චර සරලව අරගෙන තමයි විෂයන් හතර තෝරලා මාර්තු 31 සැප්තැම්බර් 5 විභාගෙට ලිව්වේ. ඉතින් අනපේක්ෂිත ප්‍රතිඵලයක් ලැබුණා විශ්වවිද්‍යාලේ ගියා. ප්‍රතිඵලයත් පොඩ්ඩක් කියමු. ඔව් ඒ තුනයි B එකක් හම්බුණා. ඒ තුනයි B සාමාර්ථයක් ලැබෙනවා. මේ ඒක අර ශිෂ්‍යත්වය වගේ නෝ විශේෂත්වයේ වගේම තමයි. ඒ කියන්නේ ශිෂ්‍යත්වයේ කියන එකත් එහෙම කඩීමක් විදිහට මට දැනුන්නේ නැහැ කවදාවත් චරිත. ඒක මේ අර මේ තිබිච්ච දැනුමෙන්ම ලිව්වා හා සමානවම උසස් පෙළ කියන එකත් මේ ඒ කියන්නේ මේ මගේ යහළුවන්ගෙන් නෝට්ස් අරගෙන එහෙම තමයි ලිව්වේ. ඒ කාලේ හිටපු මගේ සහෝදරින් මේක බලනවා නම් මේක අහනවා නම් මතක් වෙයි. මම මේ විෂයන් වලට ඒ ගෙවල් වල නතර වෙලා ඒගොල්ලොත් එක්ක සිහිපත් කරන්න ඕනේ අද ලංකාදීප පත්තරේ ඉන්නවා මේ මෙතන ඉන්න අපේ කාංචන දසනායක මගේ ඊටමත්ම අපි එක සමකාලීනයෝ එතුමලාගේ ගෙදර එහෙම තමයි මම නතර වෙලා ඔය පාඩම් කරන්නේ ඒ වගේ කට්ටියක් ඉන්න ඉතින් කොහොම හරි විශ්වවිද්‍යාලයට ආවා ඊළඟ ප්‍රශ්නේ ප්‍රාදේශීය ලේකම් තාත්තා අම්මා අයියා නංගි ප්‍රතිඵලයට දක්වපු ප්‍රතිචාරය මොකක්ද ඔව් ඒක හරි වැඩි වගේ නම් අඩු කරලා හොඳ ප්‍රතිචාර කියන්නත් පුළුවන් නෑ ඒක මේ මෙහෙමයි දැන් ඒ වෙනකොට මම මේ පවුලෙන් ටිකක් දුරස් වෙලා තිබුණේ කියන්නේ දෙවෙනි පාර වාගේ කරනකොට දැන් හරිනේ චරි දැන් මේ කොළඹ රාජකීය විද්‍යාලයට ඇවිල්ලා පළවෙනි පාර විභාගෙත් තියෙද්දී මේ ශිෂ්‍ය බට කටයුතු ඌව කර ඉන්නකොට අම්මලා තාත්තලා සමහරක් විට ඒ බලාපොරොත්තු වෙච්ච මාර්ගයේ සමගාමී ගමනක නෙවෙයි මම ගියේ විශේෂයෙන්ම ඔබ කියනා වගේ මගේ තාත්තා ප්‍රාදේශීය ලේකම්වරයෙක් දිසාපතිවරයෙක් ඉතින් හැබැයි කවදාවත් මට කියලා නෑ ඔයා මේක කරන්න එපා කියලා. හැබැයි හැමතිස්සෙම කිව්වා මුං වැපුරුවොත් මුං තල වැපුරුවොත් තල වපුරන්නේ ඔයා අස්වැන්න ගන්නෙත් ඔයා වපුරන දේම තමයි කියන එක තමයි තාත්තා නිතරම කිව්වේ. ඉතින් කොහොමත් ගෙදරත් එක්ක ලොකු සමීප සම්බන්ධතාවයක් අද තියෙන තරම් සම්බන්ධතාවයක් එදා මට තිබුණේ නැහැ. ඉතින් කොහොම හරි ප්‍රතිඵල එනකොට මට එක සිද්ධියක් මතකයි යාර එදා තාත්තට මේ හදිසියේ හෘදයාබාධයක් හැදිලා රෝහල් ගත කරලා තිබුණේ ප්‍රතිඵල එන දවසේ. ඉතින් එදා දවල් 12ට විතර වගේ මට තාත්තා බලන්න යන්න මේ හෘද රෝග අංශයට කාඩියොලොජි යුනිට් එකට යන්න යනකොට තමයි ප්‍රතිඵල ආවේ. ඉතින් එතකොට හරි ප්‍රශ්නයක් වුණා මේ මොකද ડોක්ටර්ගෙන් අහන්න වුණා ප්‍රතිඵලය කියන්නේ මොකද අධික සතුට වගේම අධික දුකත් මේ වෙලාවේ හොඳ නැහැ. අධික දුක වගේම අධික සතුටත් හොඳ නැහැ. තාත්තෙන් තත්ත්වෙත් එක්ක ඒක කොහොම බලපායිද දන්නේ නැහැ කියලා. ඒ නිසා එතන තමයි මගේ ජීවිතේ මම දැකපු අමාරුම රංගනේ මට කරන්න සිද්ධ වුණේ. මොකද තාත්තා දන්නවා එදා ප්‍රතිඵල එනවයි කියලා ගිය ගමන් මේ යම් සම්බන්ධ කිරීම කළා තිබුණේ වැල්ස් වලින් මේ ගිය ගමන් තාත්තා ඇහුවේ රිසල්ට්ස් ආවද කියන එක. එතකොට ඒක ක්‍රමිකව තමයි මට කියන්න උනේ ඔව් තාත්තා ප්‍රතිඵල ආවා. ඊට පස්සේ මොකද හොඳයි ගිය පාරට වඩා හොඳයි. ගිය පාරට වඩා හොඳයි කියන්නේ ඊට ඉස්සෙල්ලා පාර කියන්න ප්‍රතිඵලයක් තිබුණේ නැහැ. ඊට ඉස්සෙල්ලා පාර ඒ කියන්නේ හරි සතුටුයි ප්‍රතිඵලේ. AB ඔක්කොම තියෙන AB කියන්නේ තියෙන ඇබ්සන්ට් ප්‍රතිඵල සටහන පුරා AB තිබුණා. ඉතින් AB කියලා ඉතින් සමහර දැන් විෂයන් හතරට එන්න ඕනේ. A4යි B4යි නම් හරි. A4යි B4යි 8ක් තිබුණා මට. 8 වෙන්නේ AB ඇබ්සන්ට්. ඉතින් තාත්තට කියන්න නෑ තාත්තා ප්‍රතිඵල හොඳයි. ඉතින් ඊට පස්සේ මොකද කියලා අපම හරි සූක්ෂම විදිහට කියන්න වුණා
තාත්තේ ප්‍රතිඵල හිතුවට වඩා හොඳයි. සමහර විට විශ්වවිද්‍යාලේ යන්න වෙයි. සමහර විට විශ්වවිද්‍යාලේ යන්න පුළුවන් වෙයි කියන. එතකොට මට හොඳට මතකයි මෙහෙම උඩ බලා හිටපු තාත්තගේ මේ ඇහැ දිගේ ඔහොම කඳුලක් රූටලා ආවා. ඒක අදටත් මට මතකයි වචනයක්වත් කිව්වේ නෑ. මේ මෙහෙම රූටලා කඳුලක් මේ කොට්ටෙට මේ කිමිදිලා ගියා. එතෙන්දී මේ ඊට පස්සේ ඩොක්ටර් වෝඩ් රවුන්ඩ්ස් යනකොට ඒ දැන් රෝගීන් බලලා යනකොට වෛද්‍යවරයා එතෙන්ට ආපුවම කිව්වා මේ ඩොක්ටර් මට දැන් හොඳයි කිව්වා. ඉතින් අදත් එතුමා ඉතාමත්ම නිරෝගීව ඉන්නවා. මගේ පියා දැන් නම් බයිපාස් එකකුත් කරලා දැන් මේ නිරෝගීව ඉන්නවා. ඉතින් ඔබ කියන එක හරි. අර මහා පවුල් ඇතුලේ සමාජික වෙලා ඉද්දි ඔවුන්ගේ ඒ අභිරුචීන් තුටු කරනවා සේම ඒ ගැටලු වලට එන එක ඒ කියන්නේ යම් යම් අවස්ථාවලදී මේ දේවල් ඉදිරිපත් කරන්න වෙන එකත් හරි අසීරු අවස්ථා උදා කරනවා. ඊළඟ ගීතය සඳ පෙම් යහනේ පායාවි. මේ ගීතෙට මම හුඟක් කැමති චිත්‍රපටි ගීතේ සිනමා රූපී ගීතයක් විදිහට මම අගේ කරන එකපාරට මතක් කරන්න කිව්ව චරිත එකපාරටම කිව්වා ගීතය. වැඩි හිතන්නේ නැතුව චිත්‍රපටි ගීතයක් කියන්න කිව්ව මට එකපාරට මතක් වෙන ගීතය තමයි ඕක. මගෙන් අහන්න එපා ඇයි කියලා. හැබැයි මම අදත් හිතනවා ඇයි කියන එක. හැබැයි මට අදටත් මේ ගීතේ සඳ පෙම් යහනින් පායාවි මේක වසන්තයේ දවසක් චිත්‍රපටිය 1979 රූගත මේ ප්‍රදර්ශනය වුණු චිත්‍රපටයක්. එතකොට මේ ගීතේ තමයි මට දැනෙන්නේ අදටත් සඳ පෙම් යහනින් සනන්නාන්ද සිරි මහත්මයා ලතා වල්පොල මහත්මිය ගායනා කරන ධර්මසිරි ගමගේ මහත්මයා කේමදාස මාස්ටර්ගේ සංගීතයෙන් මේක තමයි මට මතක් වෙන සිනමා රූපී ගීතය. මොකද මට මේ ගීතය ඔබ හොඳින් අහන්න ආදරය තුල තියෙන ශෘංගාරය, විරහව, ඛේදය, වේදනාව මේ සියල්ලම මේ ගීතය අහන ඔබට ඇහි විවිධ ස්වර වලින් විවිධ ශබ්ද වලින් කිසිදා කිසිවෙකුට නොකියූ මගේ කතාව කියන්න සමිත සුගීශ්වර ඔබේ ආදරණීය කලාකරුවෝ ඇවිල්ලා තිනවා. මම හිතනවා මේ වෙලාවේ අපි දැන් මේ ගත කරගෙන ආපු මොහොතවල් කීපය ඇතුලේ අපිට යම් යම් කාරණා ටිකක් දැනගන්න ලැබුණා. ඔබ සමිත සුගීශ්වර කියන ටෙලිතිරේ දකින ඔහු ගැන ඔබට තව වැඩසටහන අවසානයේදී මේ මමද කියන එක කොහොමද කියන එක ඔබට තක්සේරු කරන්නට පුළුවන්. දැන් අර මං හිතන්නේ මේ තාත්තා වෙන්න ඕනේ ඒකට සංවිධාන කටයුතු කරන්නේ. අර සාරි එහෙම එල්ලලා පොඩි එහෙම වැඩක් කරනවා. ඊට පස්සේ 2000 නාට්‍ය වැඩේට එන්නේ. ඔව් චරිත ඔබ හරි. ඔබ මට මතු කරලා දෙන මේ පුඩුවෝ ලින්ක්ස් හරි මරු. ඒ කියන්නේ දැන් මම මේ කිසිම වෙලාවක මේ අපි දැන් වාහනයක් ගන්න ගියත් පොඩි ටෙස්ට් රයිඩ් එකක් යනවනේ. මට වේදිකාව උරගා බලන්න කිසිම ටෙස්ට් රයිඩ් එකක් තිබුණේ නැහැ. ඉතින් එතකොට ඔහොම ඉන්න අතරේ මං කිව්වනේ මම දහම් පාසල් ගියේ හින්දායි බෞද්ධ ශිෂ්ටාචාරය තෝරගත්තේ කියලා. ඔය දහම් පාසලේ එකපාරට සංස්කෘතික සැඳෑවක් කරද්දී මේ අපේ හාමුදුරුවෝ කියන නාට්‍යයක් කරන්න. නාට්‍යයක් කරන්න කිව්වට ලොකු ළමයි කැමති නෑ. දහම් පාසල් යන කාලේ උසස් පෙළ කරන ළමයි කැමති නෑ නාට්‍ය වල රඟපාන්න. ගෑන් ළමයි ඉස්සරහා ලැජ්ජා වෙන්න වෙන නිසා. අනිත් එක රඟපාන්න වෙන්නේ රජ කතා, ඔය සිවුරු ඇඳගෙන සාරිය ඇඳගෙන කරන කතානේ. ඩෙනිම් ඇඳලා ටී-ෂර්ට් ඇඳලා කරන්න බෑනේ. ඔය අතරේ මේ මගේ පියා ඔහු නාට්‍යයක් ලියනවා. ලියලා තුල්ලතිස්ස කතා වස්තුව ඇසුරෙන් ලියන්නේ අසපුවේ සාපය. අසපුවේ සාපය මේ ඒක තමයි ඉතින් මට වාසනාවක නෑ. මම හිතන්නේ ඒක කවදාකවත් ඒ නමට ගැලපෙන දෙයක් නෙමෙයි ඒකේ ප්‍රතිඵලය. ඉතින් ඔහු ලියනේ නාට්‍යය දැන් හරි අමාරුවෙන් චරිත ටිකට කට්ටිය තෝරගත්තා. මට හොඳට මතකයි සුභාෂ් කියලා කෙනෙක්, දිමුතු කියලා කෙනෙක්. දිමුතුවේ මට හරි මතකයි. ඒ කියන්නේ කලබලෙන් දුවලා ඇවිල්ලා එයාට කියන්න තියෙනවා තාපසතුමනි නන්නාඳුනන තවුසෙක් මේ පැත්තට ගමන් කරනවා කියලා. ඉතින් දිමුතු කොච්චර දක්ෂ නළුවෙක්ද කියනවනම් කලබල වෙච්ච පාර මට හොඳට මතකයි. තාපට සුමනේ එදා ඉඳලා දිමුතුර කාඩ් එකක් දෙන්න තාපට සුමනේ කියලා. ඉතින් ඒ නාට්‍ය තාත්තා ලියලා දීලා අපි කරා. ඒක තමයි චරිත මල්ලේ රංගනයක් කියලා ඉස්සෙල්ලාම කරේ. දහම් පාසලේ සංස්කෘතික සැන්දෑවේ ඒ තවුසාට රංගපෑව මට මතකයි. ඔය සිවුරක්ම හාමුදුරන්ගේ ඉල්ලගෙන තාපසෙක්ගේ චරිතයක් සිවුරු රෙදි ඔය සාරි ඔබ කිව්වාගේ එල්ලලා කළා. හැබැයි අදටත් ඒ ගැන මට ලැජ්ජාවක් තියෙනවා. මම අසාර්ථක වුණා කියන එක තමයි මට අදටත් හිතෙන්නේ. චරිතයක් කළාද කියන එක ගැන. හැබැයි සබකෝලේ කියන එක නැති වුණා. මට නිශ්චිත වේදිකාව උඩ අඩිය ගහන්න පුළුවන් කියන එක දැනුණා චරිත.
මේ මට තේරුණා චරිතයකට ආවේශ වීම හෝ දැන් අපි ඔය කියන මේ සමාරෝප වීමක් එහෙම දෙයක් වුණේ නැහැ. සහ මගේ දෙබස් භාෂණයේ වුණත් එච්චර ප්‍රවීණත්වයක් එදා තිබුණ නැහැ කියන එක මට පැහැදිලි. ඒ වුණාට මට තේරුණා වේදිකාවේ මේ ඔඩියන්ස් එක ප්‍රේක්ෂාගාරයේ මෙතන ඉන්නකොට කොහොමද මම නිශ්චිතව කතා කරන්න කියන එක. ඔඩියන්ස් එකට. මම කොහොමද නිශ්චිතව වේදිකාව මත මේ පය තියන්නේ කියන එක මට තේරෙන්න ගත්තා. ඉතින් ඒක තමයි අර චරිත පළවෙනිම මගේ මේ අපි කියන්නේ ආත්ම විශ්වාසය සනිටුහන් වෙච්ච තැන. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ආවට පස්සේ දැන් වොලිබෝල් ගගහා ඉන්නකොට හරිය අහම්බෙන් තමයි මේ නාට්‍ය ශාස්ත්‍රයට එන්නේ. 1999 විශ්වවිද්‍යාල පළමු වසරේ ශිෂ්‍යයෙකු ඉද්දි තමයි ඔය නවකවාදී කාලේ ආචාර්ය දැන් අපිට දෙනවනේ එක එකව කරන්න. ඒ කාලේ නවකවාදී කිව්වම හරි සුන්දරයි. ඒ සුන්දරයි කියලා කියන්නේ ඒ නවකවාදී හරහා සිද්ධ වුණේ හඳුනා ගැනීමක්ම තමයි. ඉතින් මට හොඳට මතකයි ඔය මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ බණ්ඩාරනායක ශාලාවට යන පාර දෙපැත්තේ තියෙනවා තේක්ක ගස් වැටියක් වැඩි උස නැහැ. ඉතින් ඔය එක අයියා කෙනෙක් මට මතකයි තේක්ක ගහට නැගලා පැල් කවියක් කියන්න කියනවා. ඉතින් මම ඔය තේක්ක ගහට නැගලා පුළුවන් හයියෙන් කනට අත තියාගෙන පැල් කවි කියනවා. ලස්සන හිමවතේ මාවි පැසෙන්නේ අනම් මනම් කියනකොට කියා ඉන්නකොට මිටි හාදෙක් ඇවිල්ලා බහින යන දේශනේ කියලා බහිනවා. ඉතින් බැස්සා බැහැලි වෙලා දේශනෙට ගියාම අනේ දේශනෙට ආවෙත් මට බහිනවා කියපු පොඩි හාදයක්. මහාචාර්ය සුනිල් ආරියරත්න. ඊට පස්සේ නාට්‍යයක් කරන්න විශ්වවිද්‍යාලයෙන් උත්සාහ කරද්දී නළුවෙක් හොයද්දී අන්න අර කෑග් ගා ඉන්න එකෙක් ඉන්නවා පළවෙනි වසරේ ඌට පොඩ්ඩක් කතා කරලා බලනවා මේ මට වුණු කටහඬ ලොකු ප්‍රශ්නයක් නැහැ. ඔහොම තමයි කරකැවිලා සුමේද මුණසිංහ කියන අයියා රාජිනී ගැබ්බරයි කියන නාට්‍ය 2000 අවුරුද්දේ කරන්නේ. ඒක අතිශය අහම්බයක්. එතකොට 2000 රාජ්‍ය නාට්‍ය කිට් නාට්‍ය වලට මේ නාට්‍ය කරනවා. චරිත ඒක අර සියලු දේම මගේ අර මේ කඩයිම් වුණු සියල්ලම කඩයිම් ලෙස මට නොදැනුණාසේම මේකත් මේ රාජ්‍ය නාට්‍ය වලේ පළවෙනි ප්‍රවේශයත් ආගමනයත් වේදිකා තරණයත් සිද්ධ වෙන්නේ කඩයිමක් වුණාට මගේ ජීවිතේ කිසිම මේ ආතතියකින් හෝ වෙන යම් දෙයකින් නෙමෙයි. ඒ නාට්‍ය වල හමාර වෙන්නේ පළවෙනි කෙටි නාට්‍ය වලෙම මම විශිෂ්ටතම රංගන ශිල්පියාට නිර්දේශ වෙමි. පළවෙනි මගේ රාජ්‍ය නාට්‍ය වලේ රාජිනී ගැබ්බරයි කියන නාට්‍යයේ 2000 රාජ්‍ය නාට්‍ය වලේ. තව පොඩි කාරණයක් අහන්න තියෙනවා. මම මේක ඊළඟ කතා බහට තියාගන්න මම ඊළඟ ගීතයට යනවා සීත කඳු යායි. පොඩි අර අමුතු වෙන තැනකට ගෙනියන සීන්. මට හිතෙනවා මේ හරි තෘප්තිමත් පෙම්වතුන් යුවලක් කියන එක. මේක ආයිත් මට හිතෙනවා මේක රාත්‍රියකදී ඔබ අහලා බලන්න. ඒක මොන 100,000 වාරයක් ඇහුවත් ඔබට අහන සැරේට ඒකේ ඒ තෘප්තිය ඔබට දැනෙන්න ගනි. ඒක මේ චන්ද්‍රසේන හිටියාරච්චි මහත්මයාගේ චන්ද්‍රලේඛ පෙරේරා මහත්මියගේ ඊට කලින් ඒක පළවෙනි රෙකෝඩින් එක නම් ඒ දෙන්නගේ නෙමෙයි. නමුත් ශර්ලි වෛජයන්ත මහත්මයාගේ ගීත අනුරචනය සහ මේ පද රචනය මේ ගීතය මේ හරි තෘප්තිමත් පෙම්වතුන් යුවලකගේ ආත්මීය භාෂණයක් විදිහට මට දැනෙනවා. හැමතිස්සෙම අහන සැරයක් ගානේ ගම ග්‍රාම්‍ය පරිසරය මට සිහිපත් කරනවා. මම ඊටමම කැමති යුග ගීතය සීත කඳු යායි. අපි ඔබට ආරාධනා කරන FM 107න් අපිව අහන්න. ඒ වගේම ඔබට මේ ඔබ අපිටම මේ දැන් නම් අපිව අහන්නේ. අපිව මග ඇරෙන්නේ නැතිනේ අපේ යම් කොටසක් මේ වැඩසටහනේ. ඔබට පුළුවන් අපේ YouTube නාලිකාවට යන VFM Radio YouTube නාලිකාවේ අපිව subscribe කරන්න, bell icon එක click කරන්න. මේ තියෙන bell icon එක subscribe button එක තියෙනවා. එහෙම නොතින් ඔබට මේ වැඩසටහන සහ අපේ තව බොහෝ වැඩසටහන් දකින්නට, රස විඳින්නට අවස්ථාව තිබෙන බව සිහිපත් කරන නිසා මේ අද වැඩසටහන අහන්නම ඕන එකක් කියලා මම ඔබට කියනවා, සපත කරනවා. මේ දැන් 2000 2004 2018 2021 21 කියන තැන හරි සුවිශේෂී. මේ කාලය ඇතුළත විවිධ සම්මාන වලට ලක් වෙනවා ලබනවා. එතකොට මේ විශිෂ්ටතම රංගවේදියා කියන මේ සම්මානෙ ලැබෙනවා කියන්නේ දැන් ඔබ යම් හැදෑරීමක් නැහැනේ. ඒ වෙනතුරු දැන් අර ඉවෙන් අල්ලගන්න ටිකක් තියෙනවා. ඒ ටිකෙන් ගොඩ දාන එකක් දැන් අපි වර්තමානයේදී සමහරලාට දකිනවා. ඔවුන්ට යම්කිසි න්‍යායානුකූල ශාස්ත්‍රාලීය පසුබිමක් ලබා ගන්නට මොකක් හරි විදිහක් ලංකාවේ හැදෙන්නේ නැද්ද? චරිත ඕක අපි 2000 ඉඳලා හිතුවා. හැබැයි මං කියන්නේ දැන් ඕක දැන් අර අඳුරට සාප කර ඉන්නවට වැඩිය දැන් මම අපරාධ විද්‍යාව
මගේ විෂය අපරාධ විද්‍යාව. එතකොට මගේ අපි කියන්නේ විභවතාව වොලිබෝල්. එතකොට එහෙම තියෙද්දි දැන් මම මේකට හැරිලා ඇවිල්ලා මම මේ රංගපාන්නේ ආකාස්මික චරිත නෙමෙයි චරිත. අපි එදා දකින්න චරිත මේ. අපි මේ සමාජ දේශපාලනික වපසරිය ඇතුලේ දකින්න චරිතනේ. මට කවදා හරි කිව්වොත් එහෙම යූරි ගගාරින් හරි නීල් ආම්ස්ට්‍රෝන් හරි හැසිරිච්ච ආකාරයේ රංගපාන්න කිව්වොත් මට වෙන හැදෑරීමකට යන්න වෙයි. මොකද මේ කාලාවකාශ වශයෙන් එතන පරතරයක් තියෙනවා. නමුත් අපි කරන මේ බොහෝ චරිත ඔබ මා අත්විඳින දකින්න චරිත. එතකොට මම විශ්වාස කරන දේ චරිත මල්ලි මේ ඒක ශාස්ත්‍රාලීය වශයෙන් කරන ඒ ඇකඩමියානු කතන්දරයක් නෙමෙයි මට පේන්නේ. මේක වෙන මුකුත් නෙමෙයි රහස මට දැන්න දේ. මොන ශාස්ත්‍රයක වුණත් ඔබ මේ සිටින ශාස්ත්‍රයේ වුණත් හදාරමින් දරා ගනිමින් මේ සතත අභ්‍යාසයේ යෙදෙමින් රැඳී සිටීමම තමයි. දැන් ඔබ මේ කියන සම්මානයේ 2021 වෙනකොට මට විශිෂ්ට නළුවට සම්මානය එනවයි කියන්නේ ඔබ බලන්න මගේ ආරම්භය සිද්ධ වෙන්නේ 1999. හැබැයි අද වෙනකොට සමිත සුදීශ්වර කියන පුද්ගලයාව දන්නේ කී දෙනාද කියන එක මට වැදගත් නැහැ. හැබැයි මම මේකේ ඉන්නවා. ඔබ ඔය කියන ඇකඩමියානු මේ කෝව ඇතුළට යන්නේ නැතුව 1999 පටන් ගන්න මම දැන් 2022 තමයි විශිෂ්ටතම නළුව දිගුනාට්‍යංශ සම්මානය මගේ දෝතට ගන්න. ඒ එන ගමන සුන්දර නෑ. එතකොට මගෙන් අහනවා මේ හුඟක් අය ඒක ඔබත් ඉදිරියේදී මතු කරයි මේ පාර රාජ්‍ය නාට්‍යවල මේ චරිත 12ක් ඔබ කරනවා එක නාට්‍යයක් ඇතුළේ අභියෝගයක් නේද? නෑ ඒක නෙමෙයි අභියෝගය. වසර 22ක් මේ ශාස්ත්‍රයේ කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවි මේකේ මගේ අරමුණක් තියෙනවා. කවදා හරි ලංකාවේ මේ රාජ්‍ය නාට්‍යවල ප්‍රධාන සම්මානය මම ගන්නවා කියන අරමුණ කරා යන එක. ඒක අර හරියට මං කියන්නේ හොඳ සයින්දවයේ තරගයක් නිමා කරන තුරු අර ඇස් වටපිට පේනවට ඇස් වහපු මේවා දෙකක් දාගෙන නිශ්චිත අරමුණටම දුවනවා වගේ එකම ශාස්ත්‍රයක වසර දශක දෙකක් විතර ඒකීය ධාරණාවක් ඔස්සේ රැඳී සිටීම තමයි චරිත මම හිතන අභියෝගය. අද මේ වෙනකොට සා විශේෂයෙන්ම ප්‍රතිලාභ නැති ශාස්ත්‍රයක් නා විශේෂයෙන්ම කලාව කියන්නේ අපේ මූලික අවශ්‍යතාවයක් නෙමෙයි. එතකොට මෙතෙන්දී අපිට කොහොමත් මේක මත යැපෙන්න තියෙන මේක හරි අඩුයි. එතකොට හුඟක් දුරට වෙන්නේ මට වඩා සුවිශේෂී දක්ෂතා තියෙන අය වසර 5ක 6ක ආයාස කර ආයාමෙන් පස්සේ මේක හැර යනවා. මේ මාර්ගයෙන් ඉවතට යනවා. ගිහිල්ලා වෙන ආර්ථික මේ සහ ඒ තත්ත්වයන්ට නැඹුරු වීම හෝ ගොදුරු වීම සිද්ධ වෙලා ඒගොල්ලන්ගේ නිර්මාණචාරිකාව කෙටි වෙනවා. ඒතකොට මං කියන ඇත්තරම සැබෑ අභියෝගය තමයි ඔබේ අරමුණ ජයග්‍රහණය කරනකම් ශාස්ත්‍රයේ කුමක් වුණත් දශක 2ක් හෝ 3ක් හෝ 5ක් හෝ ඒ මත ඒ ඔස්සේ ගමන් කිරීමම තමයි වැඩේ. ඉතින් එතෙන්දී ආයි අර මේ අපිට අපිට රංග පාසල් නැද්ද? අපිට මේ ශාස්ත්‍රාලීය අවබෝධය නැතුව කොහොමද මේ දැන් උදාහරණ විදිහට කැලණිය විශ්වවිද්‍යාලයේ අපි ඉතාමත් හොඳ නාට්‍ය රංග කලා මේ විශේෂදී උපාධිධාරීන් හැම අවුරුද්දකම එළියට එනවා. එතකොට ඒගොල්ලෝ රංගනය පිළිබඳව හදාරමින් ඉන්න පිරිසක්. එතකොට එහෙමනම් ඔබ ඔය කියන එක නිශ්චිතවම සත්‍ය වෙනවා නම් අපිට ඔවුන් සමග රංගනීය දෙන්න බැරි තරම් ඔවුන් විෂයානුබද්ධව ඉදිරියෙන් ඉන්න පිරිසක්. මම එහෙම විෂයානුබද්ධ හැදෑරීමක් කරලා නැහැ. නමුත් එතනින් ඔබට ගිය ඒක ඉතා වැදගත්. ඒ දරුවන්ගේ හැදෑරීම සහ ඒ දරුවන්ගේ මේ ශාස්ත්‍රාලීය දැනුම ගැන මම ඉතාමත්ම අගය කරන සහ මගේ උත්තමාචාරී පිරිනමනවා. ඒ හා සමානවම මේ ශාස්ත්‍රය තුළ දරා ගනිමින්, විඳ ගනිමින්, දැන ගනිමින්, හදාරමින් ඉදිරියට යෑමම තමයි අභියෝගය වෙන්නේ. ඉතින් ඒ නිසා අර නැති දේවල් ගැන අර අඳුරට සාප කරනවට වඩා පහන්සිලක් දල්වන්න පුළුවන් මේ වටපිට හොඳට බැලුවොත්. චරිත අනන්තවත් තියෙනවා. ආයි අමුතුවෙන් ඒක හදාරන්න රංගපාසල් වලට යන්න ඕනේ. මා ඉදිරියේ සිටින ඔබත් මේ මගේ සහෝදරයෝ මේ සියලුම දෙනා මට ඊළඟ නාට්‍යයේදී මම සමාරෝපණ චරිතේ හැඩතල දරන සම්පත්. දැන් මේ අලුත් පරපුරක් ඉන්නවා. ඔවුන් කැපවීමෙන් මේ වැඩේ යෙදෙනවා. දැන් ඔබ අවුරුදු 22ක තියෙන මේ අත්දැකීම් එක්ක සමහර අය දැන් ඔය අවුරුදු 5කින් වැඩේ අතාරිනවනේ. කොතනද කියන ඇත්තට මේගොල්ලෝ මොනවද කරන මේ වැරදි මොන හරි වැරදි කරගන්නවනේ කියන අපරාධ වෙන දේවල්. ඒක වෙන්නේ චරිත ඇත්තටම මේ වේදිකා නාට්‍ය කලාවේ ෂෝට් කට්ස් නෑ. එහෙමනම් දැන් මට තමයි ෂෝට් කට්ස් වැඩියෙන්ම තියෙන්න ඕන කෙනා. මගේ තාත්තා දිසාපතිවරේ. එක නාට්‍යෙම මට ලංකාවේ හොඳම නළුවා වෙන්න පුළුවන් වෙන්න බෑ. මේන් රෝල් එකට ප්‍රධාන චරිතයකට ගෙනහලා තාත්තමව දානවා. මට පුළුවන් මේ වේදිකාවේ. සිනමාවේ ඔක පුළුවන් වෙයි. වේදිකාවේ මේ රූපවාහිනියත් පුළුවන් වෙයි. හැබැයි වේදිකාවේ මම රාජකීය විද්‍යාලය ඉගෙනුම ගන්න. රොයල් එකේ මම ඉගෙන ගත්තා. මට
බෑ එහෙම කරන්න බෑ. එතකොට එහෙමනම් වේදිකා නාට්‍ය කලාවේ ෂෝට් කට්ස් හොයන්නම බෑ. මේක මේ රංගහල ඇතුළට මේ ආයාශ කර දුෂ්කර ගමන යන්න ඕනේ. අපි පළවෙනි නාට්‍යයේ හොඳම නළුවට නිර්දේශ වුණයි කියලා දෙවෙනි නාට්‍යෙ ඉඳලා මටත් කරන්න එන්නේ වේදිකාව අර සුවිශේෂී රංගන ශිල්පීන්ට ඒ වෙනකොට හිටු ප්‍රවීණ රංගන ශිල්පීන්ට ලිස්සන්න නැතුව වැටෙන්නේ නැති වෙන්න වැටුණත් හීරෙන්නේ නැති වෙන්න අතු ගාන එක මටත් කරන්න එනවා වසරක් දෙකක්. ඊට පස්සේ ඒ හැදෑරීම අද සිටින සියලුම නිර්මාණ ශිල්පීන් ගත්තොත් ඔවුන්ගේ පෞල් පසුබිම් මොකක් වුණත් ඔවුන්ගේ අධ්‍යාපන පසුබිම් මොකක් වුණත් වේදිකා රංගන ශිල්පියෙක් නම් මේ ආයාශ කර දුෂ්කර ක්‍රියාව කළ යුතුම වෙනවා. මොකද වේදිකාවේ නම් ෂෝට් කට්ස් නැහැ. අනික් මොන ශේෂ්ත්‍රයකද ගීතයක් ඔබ හිතන්නේ එක රැයක් එළියනකොට සමහරක් ගීතයක් විශේෂයෙන්ම සමාජ මාධ්‍යත් එක්ක අපිට මේ ස්ටාර් වෙන්න පුළුවන්. එතකොට එක දැන් තරු බිහි කරන වැඩසටහන අනන්ත තියෙන එක රැයක් එළියෙන්න ඔහු ලංකාවේ සුවිශේෂීම චරිතය වෙන්න පුළුවන්. සිනමාවේ වෙන්න පුළුවන්. මේ රූපවාහිනියේ වෙන්න පුළුවන්. එක රැයෙන් අපි දකින්න නළුවෝ ඉන්නවනේ. ඔවුන්ට පහුවෙන්දා බස් එකක යන්න බෑ. මේ ඊයේ රෑ එපිසෝඩ් එකෙන් පස්සේ අද බස් එකට කොට වෙන්න බෑ. කන්ඩක්ටර් මාරු සල්ලි දෙන්න නැතුව මූණ දිහා බලා ඉන්න. කඩේට ගිහලා පාන් ගෙඩි ඉල්ලන්න බෑනේ. මුදලාලි මූණ දිහා බලා ඉන්න. එතකොට දැන් වේදිකාවේ එහෙම නැහැ. වේදිකාවේ මේ දුෂ්කර ගමන මේ දුෂ්කර චාරිකාව යා යුතුමයි. ඒක ඉවසීමෙන් දරා ගැනීමෙන් යන්න ඕනේ. ඉතින් වසර 5ක් 6ක් යනකොට සමහර දරුවන්ට පේනවා මේ මාත් එක්ක গিitar එක ගහපු අරු මාර ස්ටාර්. මේ ස්ටේජ් එකට ගොඩ වෙච්ච මම නන්නත්තරයි. එතකොට මෙයා මොකද කරන්නේ? මෙයාත් ෂෝට් කට් වෙනවා. හැබැයි වේදිකාවේ නම් ෂෝට් කට්ස් නැහැ. මේ යන පාරේ මේ යන ආයාස කර ගමනේ යා යුතුම වෙනවා. අංකුර කලාකරුවන් අසා සිටිනවා නම් කියලා තියෙන්නේ ක්‍රියාත්මක වීම ඔබ සතුයි. එරන් කඳ පෙම් කඳ. පොඩි වෙන එකක් දැන් වෙන තැනකට වෙන වයිබ් මේ ඔව්. එම්.එස්. ප්‍රනාන්දු මහත්තයා මට මතක් වෙන හැමතිස්සෙම බයිලා චක්‍රවර්තිනේ. එතකොට මේක මේ බයිලාවේ ශෘංගාරයේ විදිහට මම දකින්නේ. බයිලාවේ ශෘංගාරය කියන්නේ චරිත මේක මේ ඔහු අපි දන්නවනේ මාළඟින් පාද තබන. ඔව් වගේ ගීතනේ කිව්වේ. ඒ කියා ඉන්න මිනිස්සයා මේ ලතාවල් පොලත් එක්ක මේ කියන ගීතය මේ 1976 නෑදෑයකින් චිත්‍රපටයේ ගීතේ එන්නේ. ඔබ අහන්න මේ අද යවුවනේ ඉන්න ඉතාමත්ම හොඳ බොබ් මාලේ වගේ රස්ටා කල්චර් එක ඇතුලේ ඉන්න අපි දකින්නෝනේ මේ දරුවෝ අද ඉන්න රස්ටා ඔබ ඉතා හොඳට චරිත මේ දරුවෝ දකින්න උසස් පෙළ එහෙම හදාරන දරුවෝ ඔබ දකින්නවා කොච්චර ලස්සනට අර හැඩ පළුගේ චිච්ච මේගොල්ලෝ කියන වචන බලන්නකෝ දැන් ගෑන් ළමයින්ට එහෙම නේද පාන රං කඳ ඕවගේ හරි වස්තු කැටේ හරියට හරි මේ ගීතේ බලන්න 1976 එම්.එස්. ප්‍රනාන්දුගේ මේ හඬ මේ ගීතය ලතා වල්පොල මහත්මියගේ මේ හඬ මේ ගීතය අද ඔබ හඳුන්න ඔබ සමග ගනුදෙනු කරන අවුරුදු 19 20 දරුවෙක්ගෙන් ඈතට යනවද ගොඩක් නෑ හරි සමීපයි මට හරි මේ රැඩිකල් තරුණයා මේ 76 එම්.එස්. ප්‍රනාන්දු මහත්තයාගේ ලතා වල්පොල මහත්මියගේ මේ ගීතය ඇතුලේ මේ අද්‍යතනයේ ජීවත් වෙන මේ තරුණයා මට එදත් දැනුණා අදත් දැනෙනවා ඒ දඩබ්බර රැඩිකල් රස්ටා බොබ් මාලි කල්චර් එකද මොකද මම දන්නේ ඒක බොහිමියානුව මට දැනෙනවා එදත් දැනුණා අදත් දැනෙනවා ඔබ මේ ගීතය අහනකොට ඔබටත් දැනේ ඔබ දකින්න ඇසුරු කරන ගොඩක් ඒ වයසේ දරුවන්ගේ හඬ ඔබට මේ ගීතය ඇතුලින් ඇහි දෙදස් 7 2010 2013 2016 ගණනින් අවුරුදු 6ක් මම හිතනවා ලංකාව ඔබට හිමි වෙනවා රටවල් දෙකක් හිමි වෙනවා ඔව් ඇත්ත චරිතය කියන්නේ ඒ කාලේ මුල් වර දැන් 2006 දී ජපානයේ ටෝකියෝ බලා අපි පිටත් වෙන උසස් අධ්‍යාපන කටයුතු සඳහා එතකොට දුව මොකද විෂය එතකොට ඒ කියන්නේ එතකොට අපරාධ විද්‍යාව තමයි මගේ විෂය ඔව් එතකොට මගේ බිරිඳත් විශ්වවිද්‍යාල කතිකාචාර්යයක් විදිහට ඇගෙත් අධ්‍යාපන කටයුතු වලට ඒ ප්‍රමුඛතාවය දෙන්න සිද්ධ වෙනවා එතෙන්දී මම අර 2004 රාජ්‍ය නාට්‍යවලේ සම්මානයක් දෝතින් අරගෙන ඉන්න වෙලාවක තමයි මට මේ විදේශගත වෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් එතෙන්දී මගේ හුඟක් යාළුවෝ කියනවා තීරණාත්මක අවස්ථාව කල්පනා කරලා තීරණයක් ගන්න වැඩ කරන්න අපරාධ මේ අවුරුදු 3 කියන එක. නමුත් එතෙන්දී ආයිත් මං හිතනවා නෑ. පවුලනේ අවසානයේ දැන් මගේ දරුවා එතකොට පුතා විතරයි නැවතත් දුව එතකොට හිටියේ නෑ. අපි විදේශගත වෙන ජපානයේ ටෝකියෝ වල ඒ අවුරුදු 3 එහෙම මිස් වෙනවා. ඊට පස්සේ 2012 ආයි රාජ්‍ය නාට්‍යවලේ කෙටි නාට්‍යංශ හොඳම නළුවට හම්බ වෙනවා. ශ්‍රීමත් සූමන කියන නාට්‍යෙට. ඒ සම්මානය අරගෙන මාර්තු මාසේ සම්මානය අරගෙන අපි සැප්තැම්බර් මාසේ එංගලන්තේ බර්මින්ගම් බලා යන්න සිද්ධ වෙනවා. අවුරුදු 3කට නැවතත්. ආයිත් මගේ යාළුවෝ කියනවා පොඩ්ඩක් හිතන්න මේ හරි වෙලාවෙද යන්නේ කියලා. එතකොට මට දුවක් ඉන්නවා. නෑ ඒක හරි වෙලාව. මොකද ආයි මම හිතනවා මේ අපි
දැන් මම පෞද්ගලිකව මමත් ඔබත් එන්නේ නැති. අපි ඉංග්‍රීසි කියන එක තමයි ජීවිතේ වැඩිම කාලයක් ඉගෙන ගනිමින් ඉන්නේ. අදටත් අපි ලොකු මේ අරගලයක ඉන්නවා මේ ඉංග්‍රීසි භාෂාව. මොකද ඒක නැතුව අනාගත ලෝකයේ සහ වර්තමාන ලෝකයේ දෙකම ජය ගන්න බැරි තත්ත්වයක් තියෙන. එතෙන්දී මම හිතන දේ තමයි අපි ඉංග්‍රීසි ඉගෙන ගත්ත දරුවෝ මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ. හැබැයි මගේ දරුවන්ට අවස්ථාවක් තියෙනවා නම් ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න. ඉංග්‍රීසි ඉගෙන ගැනීම සහ ඉංග්‍රීසියෙන් ඉගෙන ගැනීම කියන එක සෑහෙන වෙනස් තත්ත්වයන් දෙකක්. එතකොට ඒක වචන උච්චාරණයේ සිට වචන හැම දෙයකටම බලපාන දෙයක්. ඉංග්‍රීසියෙන් ඉගෙන ගැනීම සහ ඉංග්‍රීසි ඉගෙන ගැනීම කියන. ඉතින් එංගලන්තේ බලා යන අවස්ථාවේදී මට තීරණය කරන්න තිබුණේ ඒක තමයි. මගේ දරුවෝ දෙන්නට හොඳ අවස්ථාවක් තියෙනවා ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න. එතකොට ඒක මට අනික් සියල්ලට වඩා වැදගත් කියලා හිතුණා ඒ වෙලාවේ. සහ ඒකෙන් ඒ අධ්‍යාපන කටයුතු වලින් අපිට ලැබෙන මේ ආපස්සට අපිට ලැබෙන අවස්ථාවන් ගැන තිබුණා. ඒ නිසා තමයි අවස්ථා දෙක මග හැරුණේ. මේ කියන්නේ මට රට අහිමි වෙන්නේ. ඔබ කියන වෙන රටවල් දෙකක් හම්බ වෙන්නේ. ඉතින් ඇත්තටම ලෝකේ යන්න සිහින මවන්න වටින රටවල් දෙකක්. මම කියන්නේ මේක උතුම් මාතෘ භූමියක්. නමුත් එහෙමයි කියලා ජපානය කියන්නේ ඊටාත්ම සුන්දර ඊටාත්ම අපි කියන්නේ අර දැන් හැමතැනම අපිට ඇහෙන්න ලැබෙන සටන් පාටයන් නෙමෙයි සිස්ටම් චේන්ජ් එක කියන්නේ. එතකොට මේ සිස්ටම් ඇත්තටම චේන්ජ් කරපු රටක් ජපානය කියන්නේ. ඉතාමත්ම හොඳට ක්‍රමවේදයන් ස්ථාපිතව තියෙන රටක්. ඉතින් ඒ රටට ගිහිලා වසර 3ක් සහ එංගලන්තය කියන්නේ ඉතාමත්ම හොඳ ශාස්ත්‍රීය පසුබිමක් සහිත එලිසබෙතන් නාට්‍ය, ෂේක්ස්පියර් නාට්‍ය මේවා සම්බන්ධ සහ ඉතා හොඳ ව්‍යක්ත ඉංග්‍රීසි හුරුවක් හදාගන්න පුළුවන් අපිට අභ්‍යන්තරීකරණය කරගන්න පුළුවන් අවස්ථා දෙකක්. ඉතින් ඒ නිසා මේ රට මට වසර 6කට අහිමි වෙනවා. ඔබ කියනා වගේ ඉතාමත්ම සුන්දර රටවල් දෙක අත්දැකීම් සහ ඒ ජීවන වපසරියක් මට උරුම වෙනවා. ඒක ගැන පසුතැවිල්ලක් නෑ. එහෙම විශේෂ ආඩම්බරයකුත් නැහැ. දැන් ජපානය කියන්නේ අපි ගත්තොත් අර විනය කියන එක සෑහෙන තැනක තියෙනවා. දැන් ඔය අවුරුදු 3 ඇතුලේ දැක්ක සිදුවීම් එක්ක වඩාත්ම අවධානය යොමු වෙච්ච යම් අත්දැකීමක් තියෙනවද? ඔව් ඒක එකක් කියලා නෑ චරිත. පාරට බහැපු තැන ඉඳලම ඒ කියන්නේ මේ මම දන්නේ ජපානයේ ගිය අය මේක බලනවා නම් ඔබ කිසිම දවසක ජපානයේ වාහනයක ශබ්දය නලා ශබ්ද කිරීමක් ඔබට කවදාකවත් අහන්න ලැබෙන්නේ නැහැ. ඔබට කවදාකවත් මේ සිගරට් කොටයක් කොළරොඩු කෑල්ලක් පාරක දකින්නට ලැබෙන්නේ නැහැ. හැමදේම නිශ්චිතයි නියම තැන විතරයි. අපි ඔය මේ සෙයිතෝන් අරවා මේවා කීකියා 5S කීකියා concept ගේනවා ඒගොල්ලන්ගේ. හැබැයි ඒගොල්ලන්ගෙන් අහුවොත් 5S කියන්නේ මොකද්ද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. 5S කියන එක. හැබැයි ඒගොල්ලන්ගේ ජීවන රටාවත් එක්ක බද්ධ වෙලා තියෙනවා මේ හැම එකක් මේ සිස්ටම්. ඉතින් මට නම් මේ කියන්නේ පාවාහන් යුගලක් ගලවලා යම් තැනක තියෙන තැන ඉඳලා ඒගොල්ලන්ගේ තියෙන ඒ ක්‍රමවත් බව පිළිවෙල ඒ දේවල් නම් ඉතාමත් හොඳයි. ඉතින් මම නැවතත් කියන දැන් මගේ එතකොට පුතා තමයි හිටියේ හැද්දි ඔහුට ජීවිතේ ඔහුගේ ජීවිතේ පිළිවෙලක් කරගන්න ඒ රටෙන් ලැබුණු අභ්‍යාසය සහ ඒ රටෙන් ලැබුණු අවස්ථාව ඉතා සුවිශේෂී. ඒක සිද්ධියකින් දෙකකින් කියන්න බෑ චරිත. ඒක මේ ජීවන රටාවක්. ඇත්තටම ජපානයේ ජීවිතය කියන්නේ ඇත්තටම මේක ජීවන රටාවක්. ඒකට අනුගත වෙන්නම වෙනවා. ඒකට ගියොත් ජපන් භාෂාව හා සමානවම. ඒකට ඔබ කිමෝනාවක් දාගන්න උණ බම්බු කණ්ඩ පැණ්ඩවලස්සුන්ට ආදරේ කරන්න අවශ්‍ය නැහැ. ඒ ජීවන රටාව ඔබට අභ්‍යන්තරීකරණය කරගන්න පුළුවන් මේ විදිහටම කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි එතනින් එහාට ඔබේ ජීවිතය නියම මේ රටාවකට රිද්මයකට පවත්වාගෙන යන්න නම් ගැටලුවක් වෙන්නේ නැහැ. වසරකට හරි ගිහිල්ලා ඒ ඩිසිප්ලින් එකේ ඒ ශික්ෂණය ලබා ගන්න පුළුවන් නම්. ඊළඟ ගීතයට යනවා නිරංජලා සරෝජනී සමගින් මේ ගීතය ගායනා කරන්නේ අබේවර්ධන බාලසූරිය. ඔව් චරිත මලවුන්ගේ නගරයේ ඔබයි මමයි හමු වුණා කියන එක. ඉතින් මේක මේ ඇත්තටම මේ ලෝකයේදී මුණ ගැහෙන්න බැරි පෙම්වතුන් අනන්ත ඉන්නවා. ඔබට මුණ ගැසිලා ඇති අනන්තවත් මේ භද්‍රයවුනේ පසු වෙන තරුණයන්. ඔවුන් සිහිනෙන්වත් බලාපොරොත්තු නොවන විප්‍රයෝගයන්ට මුණ දෙන්න ඒගොල්ලන්ට හුඟක් වෙලාවල් වලට සිද්ධ වෙනවා. එතෙන්දී ඒගොල්ලන්ට තවදුරටත් මේ අවකාශය ඇතුලේ නැහැ. ඉතින් එහෙම පෙම්වතුන් යුවලක් ගැන කියවෙන ගීතයක් මලවුන්ගේ නගරයේ විතරයි ඒගොල්ලන්ට අවකාශයක් තියෙන්නේ. මොකද සජීවී සක්වල තලයේ ඒගොල්ලන්ට ඉඩක් නැහැ. මොනවට ඉඩක් නැත්තේ හරි අහිංසක දේවල් ඒගොල්ලෝ බලාපොරොත්තුනේ එක වහලක් යට ඉඳගෙන එක හරක් වළඳන්නට. එහෙමවත් අවස්ථාවක් නැති ඒගොල්ලන්ට නැවතත් ලොකු බලාපොරොත්තු තිබුණේ නැහැ. අපි මේ මෙහෙමයි කියලා. නමුත් චූටි බලාපොරොත්තුවක් තිබුණා එක වහලක් යට ඉඳගෙන එක හරක් වළඳන්න අපිට ඉඩක් නැහැ. එහෙනම් ආයි ඉඩ තියෙන්නේ මලවුන්ගේ නගරේ. එතෙන්දී අපි හම්බ වෙමු. මේ මමද සුන්දර සොඳුරු කතාබහ සමිත සුගීශ්වර සමගින් මේ
දැන් සාමාන්‍යයෙන් කෙනෙකුට මේ ඌර කියන සතා මේ හරි කිලි එහෙම ප්‍රශ්න තියෙනවනේ හරි ඉතින් අසුබයි වගේනේ. හැබැයි සමිත සුගීෂරට ඌර එහෙම වෙලා නැහැ. මම හිතනවා සම්මාන දෙකම ඔව් මේ ඌරට සම්බන්ධයි. ඔව් හරියට හරි. ඔව් මගේ ඔය මේ මගේ බිරිඳ පව අහනවා මොකද්ද මේ ඌරු කෑල්ලක් නැතුව මේ වැඩේ ගොඩ දාගන්න බැරිද කියලා. ඒ ඌරු කෑලි දෙකටම සම්බන්ධ මගේ සහෝදරයා. මගේ ඇත්තටම මගේ පියා මාව යම් විදිහකින් මේකට තල්ලු කරනවා නම් මේ ශේත්‍රය ගැන නිශ්චිතව පය ගහන්න මට තල්ලු කරනවා නම් ඒ තල්ලු කරපු මිනිස්සයාට ප්‍රාණවායු පිඹල කෙලින් හිටගන්න ඒ ඉතිරි සියලු සවි බලයේ සපයන පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕන අසංක සායක්කාරට. ඔහු තමයි ඔහුගේ ඇත්තටම අක්කගේ යාළුවෙක්. මම ඔහු නාට්‍යයක් කරද්දී ඔහුට අවශ්‍ය වෙන්නේ කෘෂ ශරීරයක් තියෙන පුද්ගලෙක් විශ්වවිද්‍යාලයේදී. ඔහු කියන්නේ එච්චරයි. එතකොට ඔහුට කෘෂ ශරීරයක් තියෙන පුද්ගලෙක් අවශ්‍යලා අක්කගේ යාළුවෙක් කෘෂ ශරීරයක් තියෙන මම. ඉතින් ඒ නිසා ඔහු මට කතා කරනවා සමිතයි මේ මට ඕන කෙට්ටු ශරීරයක්. ඒකට ඔයා සම්බන්ධ වෙන්න කියලා. ඉතින් එහෙම තමයි සායට මම සම්බන්ධ වෙන්නේ. මගේ එතකොට තිබිච්ච දැන් යම් මට්ටමක් තියෙන. එතකොට අතිශය කෘෂයි, කෙට්ටුයි. ඉතින් එහෙම තමයි ඔය අසංක සායක්කාරට මම සම්බන්ධ වෙන්නේ. ඉතින් ඔහු හා මාගේ සම්බන්ධයත් වසර 20ක් වෙනවා. එතකොට ඔහු එතනින් එහාට මගේ මේ කලාදිවි ආලෝකමත් කරන පහන් ටැඹක් වගේ වෙනවා. ඉතින් ඒ කියන්නේ හැමතිස්සෙම මට සම්මානයක් බොහෝ අවස්ථාවල මට සම්මානයක් ලැබුණා නම් ඒකේ ගෞරවය සායට හිමි වෙන්න ඕනේ. මොකද අසංක සායක්කාරට හිමි වෙන්න ඕනේ. ඔහු නිර්මාණය කරන ඔය ශ්‍රීමත් සූමන කියන නාට්‍ය 2012 රාජ්‍ය නාට්‍යුල්ලේ කෙටි නාට්‍යංශ මට විශිෂ්ටතම නළුවට හිමි සම්මානය ලබා දෙනවා. ඊට පස්සේ දැන් මේ අවුරුද්දේ මට ඉතාමත් සුවිශේෂී ඔබ කියූ පරිදිම ඔහු නිර්මාණය කරනවා මේ පෝක් වීදිය කියන නාට්‍යයේ ස්වාධීන රූපවාහිනියේ විකාශන වෙන එක මම දන්නේ කියන එක. හරිද? මේක කමන්නේ නේද අපි මේ නාලිකා කෙනෙක්. එතකොට මේ පෝක් වීදිය කියන නාට්‍යයේ වීල්සන් කියන චරිතයට ඔක ලියන්නේ අසංක සායක්කාර ශාලින්ද්‍ර රත්නායක මේ සහෝදරයා තමයි ඒක කරන්නේ. ඒ නාට්‍යයේ වීල්සන් කියන චරිතයට මේවර රයිගම් ටෙලි සම්මානුල්ලේ හොඳම සහාය නළුවට විශිෂ්ටතම සහාය නළුවට හිමි සම්මානය මට ලැබෙනවා. මට වාසනාව ලැබෙනවා. ඒක ජයග්‍රහණ දිනා ගන්න මේ සම්මානය මගේ දෝතට ගන්න. ඊට අමතරව ඔබ කිව්වා වගේ අර දෙවෙනි පෝක් කැල්ල ඌරු අතර පෝක් කියන අසංක සායක්කාර නිර්මාණය කරපු වේදිකා නාට්‍යයේ මෙවර රාජ්‍ය නාට්‍යවලදී දිගු නාට්‍යංශයේ විශිෂ්ටතම රංගන ශිල්පියාට හිමි සම්මානය මට ලබා දෙන්න සමත් වෙනවා. ඉතින් ඇත්තටම රංගන ශිල්පියෙක් විදිහට මම ඉතාමත්ම වාසනාවන්තයි. ඒ වගේ ටෙලි මාධ්‍යයේ සහ වේදිකා මාධ්‍ය යන මාධ්‍ය දෙකේම එක වසරක සම්මාන උළෙලවල් දෙකකදී සම්මානයට පාත්‍ර වීම. හැබැයි එතෙන්දී මම එකක් ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. චරිත් මල්ලි මම විනාඩියක් අරගෙන කියන්නේ මේ සම්මානයක් ලැබෙන්නේ එක්කෙනෙක්ගේ අතට උනාට ඒ සම්මානයට ප්‍රාණවායු පිමිණි ඉතා විශාල සංඛ්‍යාවක් සිටිනවා. විශේෂයෙන්ම නළුවෙක් සම්මානයක් ගත්තාම නිලියක් සම්මානයක් ගත්තාම එයා තමයි සෙලිබ්‍රිටි කෙනෙක් විදියට පේන්නේ. හැබැයි එයාගේ පිටිපස්සේ ඉඳලා දැන් මම වේදිකා නාට්‍ය ගත්තොත් මම ඒකේ චරිත 12ක් කරද්දි මට ඇඳුම් අඳින්න පවා 4 දෙනෙක් 5 දෙනෙක් ඉන්නවා. මට තියෙන්නේ බබෙක් වගේ අත් දෙක දිග අරගෙන ඉන්න විතරයි. මට ඇඳුම් අඳින්නම 4 දෙනෙක් ඉන්නවා. මේකප් කරන අය, වේදිකා පසුතලක නිර්මාණය කරන අය, රංගනයෙන් මට කියන්නේ හරියට සම්බන්ධයෙන් නිල් මිනිස්සු ගේරා. ඒ ඊටමත්ම අති දක්ෂ නිලිය. මේ සියල්ල පිටිපස්සේ ඉඳලා බලාගෙන මේ අපිව මෙහෙම අසංක සායකාර මේ සියලු දෙනාගේම උත්සාහයේ ප්‍රතිඵලය තමයි මේ සම්මානය. හැබැයි අවසාන වශයෙන් දෝතට එන්නේ මගේ. එතකොට අර මේ රූපවාහිනී නාට්‍ය ගත්තත් වීල්සන් කියන චරිතය හොඳම සහාය නළුවට ගන්නෙම අනික් සහායක නළුවන්ගේ ලැබුණු සහයෝගය නිසාමයි. හොඳම සහාය නළුවට මට සම්මානය ලැබුණාට කවදාකවත් ඒ සම්මානය මට ලැබෙන්නේ අනික් ශිල්පීන් මට ඒ සහාය නොදෙන්න. ඉතින් ඒ නිසා මෙතෙන්දී සම්මානයක් ලැබීම පිළිබඳව මගේ තියෙන අතිශය ගෞරවනීය ප්‍රසන්න හැඟීමක් මාත් සමග කටයුතු කළ සියලුම රංගන ශිල්පීන්ට සහ තාක්ෂණික ශිල්පීන්ට මට ඒ සම්මාන ද්වය මගේ හතට ලබා දීම සම්බන්ධයෙන්. දැන් මේ පෝක් වීදිය ගැන මම පොඩ්ඩක් කතා කරොත් පෝක් වීදිය තිරගත වෙන්නෙත් රූපගත වෙන්නෙත් හරි අභියෝගාත්මක කාලයක් ඇතුලේ. ඔව්. සහ මේ දැන් මට පෞද්ගලිකව තියෙන හැඟීම වීල්සන්ට ඒ වෙච්ච අවසානය ඒක නෙමෙයි කියන හැඟීම තියෙනවා. හරි. අර විරාමයේදීත් අපි කතා කරපු කාරණේ. ඔව් චරි. ඔව් ඒක ඇත්තටම ඔබ කියන අභියෝග කීපාකාරකින් බලපෑවා. අපි පෝක් වීදිය රූගත කරන්න උනේ මේ වසංගත තත්ත්වයේ උච්චතම කාල වකවානුවක. එතකොට ඒ වසංගත බිය කියන එක විසින් අපිව යම් දුරකට පීඩාවට පත් කළා. අපේ ශිල්පීන් ගොදුරු වුණා. ඊට පස්සේ අනිත් පැත්තෙන් අපි මේ පෝක් වීදිය රූගත කරන්නේ
රටේ තීරණාත්මක තැනක පාර්ලිමේන්තුව පිටිපස්සේ ඔබ අපි කවුරුත් දන්න ඒ කිඹුලාවල ප්‍රදේශයේ මම පොඩි මැදිහත් වීමක් කරන්න මම එක දවසක් ඇත්තටම දන්නේ නැතුව උතනින් ගිහිල්ලා මේ රොටි වගේ ඇතුණු මං ගිහිල්ලා ගිහුවා මේ රොටි යන්නේ නැහැ මේ නාට්‍ය හදන රොටි කිව්වා. ඒ ගොඩක් දේ එහෙම වුණා. අපි දර්ශන තලයේ ඒ කඩ ටික දිගහැර ගත්තාම හුඟක් අය ඇවිල්ලා අපි ඒගොල්ලෝ දන්නේ නැහැ සාමාන්‍ය පරිදි ඉන්න අය විදියට තමයි ඒගොල්ලෝ හිතන්නේ. ඉල්ලන. ඉතින් එතකොට ඔබ කියන ඒ සමාජ පරිසරය ඇතුලේ ගොඩනගන බාධක විශාල සංඛ්‍යාවක් තිබුණා අපිට මේ නාට්‍ය ඇතුලේ ජය ගන්න. එතකොට අනිත් එක තමයි මේ එතකොට පාර්ලිමේන්තුව අසල නිසා අධිආරක්ෂිත කලාපයක්. එතෙන්දී ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ මේක ගන්න ඕනේ. වසංගත කාලය නිසා ඒ තත්ත්වය. ඊට අමතරව තිබිච්ච ලොකුම ප්‍රශ්නේ තමයි මාර්ගයක් අයිනේ රූගත කරනකොට එන ප්‍රශ්නේ. ඒ කියන්නේ අනවරතයෙන් වාහන ගමන් කරන තැනක් ඔතන. එතකොට මේ හඬ කියන එක කොහොමද මේ ස්වාභාවික පරිසරයෙන් එන හඬ නැති කරන්නත් බෑ. ඒක පිස්සුවක්නේ වාහනේ යනවා පේනවා ඒක සද්ද ඇහෙන්නේ නැත්තම් ඒක ඇහෙන්නත් ඕනේ. හැබැයි මගේ දෙබස හරියට ඇහෙන්නත් ඕනේ. එතකොට මෙතෙන්දී මේ ශිල්පීන් කරපු ඒ කාර්යභාරය ඉතාමත්ම සුවිශේෂයි. අතිශය අභියෝගාත්මක කාලයක්. ඒ කාලේ නිසාම තමයි ඔබ අර කියන වීල්සන්ගේ චරිතයට අවසානයේ ඒකම නෙමෙයි නිශ්චිත අවසානයේ. නමුත් අධ්‍යක්ෂකවරයා සහ තිරපිටපත් රචකයා ශූර වුණා. ඒ අවසානයේ කරා ගෙන්න නාට්‍යය. කමක් නැහැ. අපි ඊළඟ ගීතයට යමු. කොහෙද නුඹ ගිහින් හිටියේ. ඔව් මේක මේ අලුතෙන් අපි එඩ්වඩ් ජයකොඩි මහත්මයාගෙත් විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්මයාගෙත් චරිත ප්‍රියදර්ශිනී පීරිස් මහත්මියගේ ගොඩක් ගීත අහලා තියෙනවා. මේක ඉතාමත් මෑතකදී මට අහම්බෙන් අහන්න ලැබුණු ගීතයක්. මේක මට හිතෙන්නේ නිකන් පමාවියා වසන්තයක් පිළිබඳ ගැයෙන ගීතයක්. මේ හුඟක් බලාපොරොත්තු සහගතව ඉඳලා බොහෝ කල් ගිහිලා ලැබුණු වසන්තයක් පිළිබඳ සුභ ආරංචියක් විදිහට මම දකින්නේ. ඉතාමත් මියුරු ගීතයක්. මේ අහම්බෙන් අහන්න ලැබුණු ගීතයක්. මම මේ දවස්වල ප්‍රිය කරනම ගීත අතරින් ප්‍රමුඛ ස්ථානයේ තියෙන ගීතයක්. ඔබත් අහන්න. ජීවිතේ දැන් මේ ගලාගෙන ගියා යම් කාලයක්. දැන් විවිධ බලාපොරොත්තු වෙච්ච දේවල් බලාපොරොත්තු නොවුණු දේවල් ජීවිතේට එකතු වෙලා තිනවා. අනාගතේ මොකක්ද ફોකස් එක? හුඟක් ફોකස් වෙලා හිටියේ මල්ලි දැන් මේ කියන්නේ මේ ශාස්ත්‍රයේ ආයතු උපරිම දුරට යන්න. එතකොට මම හැම ශාස්ත්‍රයකම දැන් වොලිබෝල් කියන මුල් කාලේ මම මේක මේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල වර්ණලාභී ක්‍රීඩකයෙක් දක්වා මම මේක එතෙන්ට ගියා. එතකොට දැන් අධ්‍යාපනය ගත්තොත් මම ඒ පශ්චාත් උපාධි ඒ සියල්ල දක්වාම කරා. එතකොට දැන් නිර්මාණ ශිල්පියෙක් විදිහට ගත්තත් මම මේ ශාස්ත්‍රයේ දැන් රංගන ශිල්පියෙක් විදිහට ඒ මගේ ඉලක්කය ඔස්සේ මම යමින් සිටිනවා සහ මම බොහෝ දුරට ඒක ජයග්‍රහණය කරා කියන ආත්ම තෘප්තිය මට තියෙනවා. මේක ඉතින් ඉදිරි බලාපොරොත්තු කියලා එහෙම චරිත මහා ගොඩක් නැහැ. ඒ මොහොතට අවංක වීම තමයි මගේ හුඟක්ම තියෙන දේ. ඒ කියන්නේ ඇත්තම කියනවා නම් මම ඔබ මට මේ කරන ආරාධනයේ මේ වැඩසටහනට මේක සමහරක් විට ඔබ හිතනවට වඩා මම විශාල කොට ගන්න දෙයක්. මොකද මේ මොහොත මට ඒ තරම් වැදගත්. මේ මොහොත මම ඉතාමත්ම අවංකව ගත කරන මොහොතක්. ඒක මගේ ගත වෙන හැම මොහොතකටම පොදුයි. මම අධිකරණ නිලධාරියෙක් විදිහට කටයුතු කරද්දී අධිකරණයේ ඒ ගත කරන හැම නිමේෂයක්ම ඒ මොහොත මට ඉතා සුවිශේෂී වෙනවා. එතනින් එළියට ඇවිල්ලා රංගහලට නැග්ගාම මම වේදිකාවට අවතීර්ණ වුණා මේ මොහොත මට ඉතා සුවිශේෂී. එතකොට මම පිළිගන්න දේ තමයි මොහොතින් මොහොතට අවංක වෙමින් මේ මොහොතට අවංක වෙමින් යන ගමන දවස් අවසානයේ හරි පරිසමාප්තියකට යයි කියන විශ්වාසය මට තියෙනවා. ඒ කියන්නේ මේ මොහොත මම සාර්ථක වෙනවාමයි කියන එකේ මම ඉන්නවා. මේ මොහොතට මම අවංක වෙනවාමයි කියන එක. ඉතින් ඒ හරහා මට මේ මොහොත වල එකතුවක්නේ අවසානයේ දවස හෝ ඒ කාලය කියන මේක දිගෑරෙන්නේ. ඒකට ඒ පිළිබඳව තමයි මගේ ලොකුම විශ්වාසය සහ බලාපොරොත්තු ફોකස් එක තියෙන්නේ. මොකද්ද කෙටියෙන් කියනවා මේ ගත වෙන හැම මොහොතකටම අවංක වීම තමයි චරිත මගේ. ඒ කියන්නේ ඒක මම නිකන් ලිස්සල මගේ ඇඟිලි අස්සෙන් ලිස්සලා යන්නම් දෙන්නේ නැහැ. මේ මොහොත පවා මේ වැඩසටහන පවා මට ඉතා සුවිශේෂී. ඔබ මා ඉදිරියේ සිටින ඔබ සියලු දෙනාම මට සුවිශේෂී. ඔබ සැමට මේ මොහොතේ මම ඉතාමත්ම අවංකව මම මෙතන ඉන්නේ. මෙතන ඉන්න අතරේ වෙන දෙයක් මම දන්නේ නැහැ. එළිය මොකද වෙන්නේ මොනවද බෝඩ් වල වෙන්නේ නීතිය වැටිලාද අවුරුදු ඒ දෙයක් මම දන්නේ නැහැ. මේ මොහොතේ මම අවංකයි. ඒ නිසා මම හිතනවා මේ වැඩසටහනට මම සාධාරණයක් කරනවා කියලා. දැන් මේ අපරාධ විද්‍යාව සහ දැන් අධිකරණ නිලධාරියෙක් විදිහට කටයුතු කරනවා. දැන් ඒ විෂය ඇතුලේ තියෙනවා බොහෝ අත්දැකීම් ලැබෙනවා. එහෙම බින්ද ටිකක් දැඩිම අත්දැකීම දැන් අපිට මතක නොවන අමතක නොවන අත්දැකීම් අපොයි තියෙනවා. හුඟක් තියෙනවා. ඉතින් දැන් මම විනාඩි දෙකක් අරගෙන කියන්නම් මේ ඉතාම මෑත ගත්ත දෙයක් තමයි මේ ගණිකාවක් ගෙනාවා මේ
මේ දඬුවම සඳහා දණ්ඩනය සඳහා ගෙනාපු කාන්තාව. එතකොට ඇයගෙන් තොරතුරු අහනකොට එයා ඇයි මේ වෘත්තිය අතහරින්න බැරි කියන එක මේ ඉතා ආසන්නයි. මේ ඊයේ වෙච්ච දෙයක් අද මම මේ කියන්නේ. ඉතින් එයා කියන්නේ මාස 6යි දරුවට. මාස 6යි දරුවට සැමියා හෙරොයින් පානය සඳහා ඇබ්බැහි වෙච්ච කෙනෙක්. එතකොට එයා කියනවා සර් මම මේකට ගියේ නැත්තම් මහත්තයා කිසි කලබලයක් කරන්නේ නැහැ. එයා කිසිම කරදරයක් කරන්නේ නැහැ. මාස 6 දරුවා අතට ගන්නවා. අතට අරගෙන රැවුල කපන අර එයාගේ මොනවාද මේ දැලිපියකින් රැවුල කපන්නේ මිනිස්සයා. මේ කාන්තාව ඉතාම එක දිග කතාවක්. එයා කොහොමද එතෙන්ට එන්නේ කියන එක. ඉතින් එයා කියන්නේ මේ වෘත්තිය අතරින් බැරි එකම හේතුව මිනිස්සයා අහනවා අපි කිමු එයාගේ ගෑන් ළමගෙම අනුෂා කියලා. අනුෂාද වැඩට යන්නේ නැද්ද? නෑ මට යන්න බෑ. ආයි පාවා ගෙදර ඉන්න. කියලා ළමයා ගන්නවා අතට දැලිපිය ගන්නවා අතට. අනුෂා මේ කියලා දැලිපිය තියෙනවා ළමයාගේ බෙල්ලේ. අනුෂා වැඩට යනවා. දැලිපිය ආයි අතින්ට යනවා ළමයා කොට්ටෙකට යනවා. මිනිහා එයාගේ ඇබ්බැහියට යනවා. එතකොට මේ චක්‍රීය මේ විෂම චක්‍රය අපි කොහෙන්ද කඩන්නේ? අනුෂා මාකට් එකට යනවා. මාකට් එකට කියන්නේ බෝගහයට යනවා. අපි දන්නේ බෝගහයට බුදු වෙන්න යනවායි කියලානේ. ඒ පිටකොටුවේ බෝගහයට අනුෂා එනවා. මිනිස්සයා මැගසින් රෝඩ් එකට යනවා බඩු ගන්න. අර ළමයා තුන් වේල බඩගින්නේ මරලා තුන් තීති අඬනවා. හවසට අනුෂා හම්බ කරන් එන සල්ලි වලින් මැගසින් රෝඩ් එකේ ණය ගෙවනවා මිනිස්සයා බීපු කුඩු වල. ළමයාට මොන හරි ටිකක් අරන් එනවා. දෙන්න එකට කාලි වෙලා. ආයි පහුවෙන්දට අර රස්සාම් කරනවා. බෑ කියපු ගමන් ආයි මොකද වෙන්නේ? දරුවා මිනිහගේ අතට එනවා. දැලිපිය මිනිහගේ අතට යනවා. අනුෂා මේ එච්චරයි. වැඩසටහනේ අවසානයේ ඇතුලේ අපිට ජීවිතේ කියන්නේ මොකක්ද කියන පොඩි පාඩමකුත් එක්ක තමයි අපිට වැඩේ නිමවටපත් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. අද මේ අවස්ථාව මේ මොහොත ගැන ඔබ දැන් කිව්වා මේ මොහොතට වංක වෙනවා කියලා. මේ මමද ගැන මොකද හිතෙන්නේ? මේ මුල ඉඳලා අගටම දැන් ඔබ මාව මේ ගෙන්න අතින් අල්ලගෙන එක්කන් ආපු මාර්ගය දිහා ආපහු හැරිලා බලද්දි මටම අහන්න හිතෙනවා මේ මමද කියන එක ගැන. මොකද මටත් මේ අතිධාවනකාරී මේක ඇතුලේ මේ ආර්ථික රටාව ඇතුලේ සමාජ ආර්ථික ක්‍රමය ඇතුලේ චරිත මටත් වෙලාවක් නැහැනේ මේ මමද කියලා හිතන්න. අර කන්නිමහර වතුරුගම රදාවාන ඔය වෙල්ලිපනැල්ලේ දුවපු මමද මේ බස් දෙකක තුනක නැගලා කොළඹට ඇවිල්ලා කොළඹ රාජකීය විද්‍යාලයෙන් ජයවර්ධනපුරයට ගිහිල්ලා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ටෝකියෝ වලට ගිහිල්ලා ටෝකියෝ වලින් බර්මින්ගහැම් වලට ගිහිල්ලා අද මේ ගන්සභාන්දියේ ඔබ ඉස්සරහා ඉන්නේ මේ මමද කියන එක මට හිතන්න ඔබ දුන්නු මේ අවස්ථාව ඉතාමත්ම සුවිශේෂී. මේ අවස්ථාවට අනිවාර්යෙන් මට අවංක විය යුතුම වෙනවා. මොකද එහෙම නොවන්නට මට මං ගැන හිතන්න මේ මමද කියලා හිතන්න සමහරකට මගේ ජීවිතයේ ලැබෙන එකම අවසාන අවස්ථාව මට ගිලිහෙන්න තිබුණා. ඒ නිසා ඒ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මේ මමද කියන එක ගැන නැවත නැවතත් දැන් මම මෙතනින් ගියත් මට ඒකෙ මිදෙන්න බැරි වෙයි. ඔබේ වැඩසටහන තුල මා තවදුරටත් ජීවත් වෙයි. මොකද ඒ තරමට මා හිතනවා ඔබ මාව මේ ගිනිච්ච මේ චාරිකාව ඇතුලේ මේ මමද කියලා හිතෙන තැන් ගොඩකටම මම අද ආපහු හැරිලා බලනකොට හිතන තැන් ගොඩකට චරිත මාව එක්කන් ගියා. ඔබටත් මේ වැඩසටහනට මට ආරාධනා කරපු ඔය සියලු දෙනාටත් බලන නරඹන සහ ඊට කලින් මේ මා ඉදිරියේ සිටින මේ තාක්ෂණික සහාය සපයන සහෝදරයෝ සියලු දෙනාටත් මේ බලන නරඹන හැමෝටම මගේ අවංක ආදර ගෞරවනීය ස්තුතිය පිරිනමන්න ඕනේ මේ වෙලාවේ. මේ අවසාන යුග ගීතය සුවඳති කුසුමක. ඔව් මේක තමයි මේ තෘප්තිමත්ම සම්භෝගයක් හෝ සම්ප්‍රයෝගයක් සම්බන්ධ මට දැනෙන මේ චිත්ත රූපයක්. කාන්තාවකගේ උකුලේ හිස තබා ගන්න අති පෞරුෂයක් තියෙන පිරිමින් ගැන ඔබත් දන්නවා මාත් දන්නවා. ඔවුන් එහෙම ඉන්න මොහොත ගැනත් ඔබත් දන්නවා මාත් දන්නවා. ඒ කියන්නේ හුඟක් වෙලාවට අපිට අහන්න ලැබෙන්නේ පිරිමියාගේ උරහිස මත හිස තබන කාන්තාව ගැනනේ. ඒත් අපි දකිනවා මේ කාන්තාවගේ උකුල මත පොඩි දරුවෙක් වගේ සැතපෙන පිරිමින් ඉන්නවා. ඒ S2 දිහාම බලාගෙන ඔබ නිසා මම ආඩම්බර වෙනවයි කියන ඉසුරුමුනි පෙම්යෝල වගේ ඒ මුද්‍රා සහිතව ඉන්න පිරිමි ගැහණු අවස්ථා තියෙනවා. මේ අනන්තවත්. ඒ බඳු අවස්ථාවක් ගැන හිතනකොට මට මැවෙන දේ තමයි ඇහැට ඇහැ මුණ ගැහිච්ච ඔබ නිසා මා ප්‍රබෝධයෙන් ඉන්න ඔබ නිසා මා තෘප්තිමත් වෙන්න ඔබ නිසා මා ආඩම්බරෙන් ඉන්න ඔබ මාගේ ජීවිතේ අරමුණ වෙලා තියෙනවා වැනි උදම්මනන්න පුළුවන් මේ දෙදෙනෙකුගේ හමුවක් ගැන කියවෙන ගීතයක්
විදිහට තමයි මම මේක දකින්නේ. මම ඉතාමත්ම ප්‍රිය කරන ගීතයක් මවින් පෙරණ මහත්මයාගේ සහ නීලා වික්‍රමසිංහ මහත්මියගේ සුවඳ ඇති කුසුම. වැඩසටහන නිමාවට පත් කරනවා. මෙච්චරයි කියන්න තියෙන්නේ. ඔබතුමාට ඉදිරි වැඩ කටයුතු ඒ මොහොතට අවංක වී කරන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි චරි. බොහොම ස්තුතියි ඔබ සැමට. ගිහින් එන්න හැම දිනකටම සෞඛ්‍ය ආරක්ෂිත පරිස්සමෙන් ඉන්න හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්න මම චරිත් ජයලත්.